ප්‍රේමවන්තේනි ලොකු කාලයකින් උන්වහන්සේ අද ඔබවයි මාවයි කැඳවගෙන අඳුරු අන්ධකාර කාලයක් මැද්දේ අපි ගමන් කරන්නේ. අඳුරෙන් පිරුණු කාලයක් මැද්දේ ඔබයි මමයි ගමන් කරන්නේ. ඒ තුන් වහන්සේ ඔබටයි මටයි ගොඩක් ආදරෙයි. ඒ නිසායි අද දවසේ ඔබවයි මාවයි උන්වහන්සේ කැඳවගත්තේ. ආදර දුවේ ආදර පුතේ එන්න කියලා උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබ මාව කැඳවගත්තා. ප්‍රේමවන්තේනි හැම තැනකම තියෙන්නේ දුක් වේදනා කඳුළු මොර ගැසීම් හදවතේ දුක කියා ගන්න බැරි තරම් මිනිස්සු අසරණ වෙලා මේ වගේ කාලයකයි උන්වහන්සේ ඔබවයි මාවයි කැඳවගෙන තියෙන්නේ. උන්වහන්සේ දා මෝසෙස්ව කැඳව ගන්නවා. ඊශ්‍රායෙල් ජනතාවව ගලව ගන්න. මිසර දේශේ වසර 430ක් වහල් වෙලා හිටපු ඒ ජනතාවගේ මොර ගැසීම උන්වහන්සේට ඇහුණා. ඒ අයගේ දුක්ඛිත తত্ত্বය උන්වහන්සේට ඇහුණා. ප්‍රේමවන්තේනි මෝසෙස්ව කැඳවලා උන්වහන්සේ මෝසෙස්ට බාර දෙනවා ඒ ජනතාව මුදව ගන්න කියලා. ප්‍රේමවන්තේනි මෝසෙස්ට දෙවියන් වහන්සේ කියනවා ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ඊසාක්ගේ දෙවියන් වහන්සේ ජාකොබ්ගේ දෙවියන් වහන්සේ මමයි කියලා. මෝසෙස් එක්ක ඒ ගනුදෙනුව කරලා ඒ ඊශ්‍රායෙල් ජනතාව ගලව ගන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ප්‍රේමවන්තේනි මෝසෙස්ට උන්වහන්සේ සහතික වෙනවා උන්වහන්සේ මෝසෙස් එක්ක ඉන්නවා කියලා. ප්‍රේමවන්තේනි මේ රාත්‍රියේ ඔබෙයි මගේයි අඳෝනාව ඇහෙන්නේ උන්වහන්සේටයි. ඔබෙයි මගේයි දුක වේදනාව ඇහෙන්නේ උන්වහන්සේටයි. ඔබෙයි මගේයි මොර ගැසීම ඇහෙන්නේ උන්වහන්සේටයි. එහෙනම් මේ රාත්‍රියේ මහත් අත්පොලසන් නාදයක් දීලා අපි උන්වහන්සේට කියමුද? ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී, හාලෙලූයා ස්වාමිනී, ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේටමයි ස්වාමිනී. හාලෙලූයා, හාලෙලූයා ස්වාමිනී, හාලෙලූයා. ප්‍රේමවන්තේනි හැම දෙයක්ම අමතක කරලා අපි උන්වහන්සේට මේ කාලෙකින් ලැබුණු අවස්ථාවේ අපි දෑත් දෙක ඔසවලා උන්වහන්සේට මහත් ආදරයකින් ප්‍රශංසා කරමු. ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ ස්වාමිනී. ඔබ වහන්සේ වැඩ සිටින්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී. එදා ඊශ්‍රායෙල් ජනතාවගේ මොර ගැසීම ඇසුවේ ඔබ වහන්සේ ස්වාමිනී. ඒ හඬ ශබ්දයට සවන් දුන්නේ ඔබ වහන්සේ ස්වාමිනී. ඕනේ දේශෙන් ගලවගත්තේ ඔබ වහන්සේ ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. හාලෙලූයා ස්වාමිනී, හාලෙලූයා ස්වාමිනී. ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේටමයි ස්වාමිනී. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා ස්වාමිනී. ස්තුති වේවා. උද්‍යෝගයකින් අපි ප්‍රශංසා කරමු. ඔබව මාව ගලවගත් දෙවියන් වහන්සේ, ඔබව මාව ආරක්ෂා කරපු දෙවියන් වහන්සේ, ඔබව මාව සුරක්ෂිතව රැක බලාගත් දෙවියන් වහන්සේ, මේ වසංගතයේ මැද්දේ අපව රැගෙන ගිය දෙවියන් වහන්සේ, අපව අසරණ නොකරපු දෙවියන් වහන්සේ, මේ රාත්‍රියේ ඔබයි මායි එක්ක ඉන්න නිසා ස්තුතියි ස්වාමිනී.
මගේ ආදර ප්‍රේමවන්තෙනි, 1 පේදුරු 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කියනවා, ඔබ ගැන උන්වහන්සේ ඔබ ගැන සලකන හේයින් ඔබේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න කියලා. මගේ ආදර ප්‍රේමවන්තෙනි, ඔබේ මගේ හැම කරදරයක්ම, හැම පීඩාවක්ම, හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේගේ අතට බාර දෙන්න. බාර දීලා කියමු උන්වහන්සේට මේ රාත්‍රියේ ඔබ වහන්සේ ඒවට පිළිතුරු සපයන නිසා ස්වාමීනි, ඔබ වහන්සේට හදවතින් ස්තුතියි කියනවා ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි, මහිමය වේවා ස්වාමීනි. හාලෙලූයා හාලෙලූයා. ස්තුතියි ස්වාමීනි, ප්‍රශංසා වේවා ස්වාමීනි, මහිමය වේවා. හාලෙලූයා හාලෙලූයා. ස්තුතියි ස්වාමීනි. ඔව් ආදර ප්‍රේමවන්තයනි, අපි ඒ ගායනා කරා නාමු ලොවක් සොයලා යම් කියලා. පෙරට එමු දෙවියන් වහන්සේ සොයලා කියලා. ඔව් ප්‍රේමවන්තයනි, මාස 2කට වැඩි කාලයක් අපි හැමෝම හිටියේ බිත්ති 4ක් තුල හිර වෙලා. අපිට බැරි වුණා අපේ හදවතේ තියෙන ඇත්ත අරන් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. අපිට බැරි වුණා අපිට පුළුවන් විදිහට අපේ දෑත් ඔසවලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. අපි කොච්චර යාඥා කරත් අපිට දෙවියන් වහන්සේව දැනුන්නේ නැහැ ප්‍රේමවන්තයනි. ඒත් මේ රාත්‍රියේ
නැවත වරක් ස්වාමින් වහන්සේ ඔබටයි මටයි කතා කරනවා අවස්ථාවක් දීලා දෙනවා. එදා ඒ ස්වාමින් වහන්සේ ඒ ඊශ්වරුන් ගලව ගන්න අවුරුදු 400ක් බලන් හිට ප්‍රේමවන්තිනි. හැබැයි අද ඔබයි මාවයි ගලවන්න ඒ ස්වාමින් වහන්සේ හැම මොහොතම වෙහෙසනවා. මොකද ඒ ස්වාමින් වහන්සේ ඒ තරමට අපිට ආදරෙයි. ඒ ස්වාමින් වහන්සේ තමයි අහස පොළොව මැව ස්වාමින් වහන්සේ. ඉරහඳ මැව ස්වාමින් වහන්සේ. ජලයේ මතුපිට මහ පොළොව ඇතිකර ස්වාමින් වහන්සේ. එනම් ප්‍රේමවන්තයනි ඔබටයි මටයි ප්‍රශ්න අරගල තිබ්බත් ඒ ස්වාමින් වහන්සේට ඒවා ප්‍රශ්න අරගල නෙමෙයි. උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබේ මගේ ඉල්ලන්න එකම එක දෙයයි. ආදර දුවේ පුතේ හැම දෙයකටම වඩා මම උසස්. උන්වහන්සේට බාර දෙන්න ඔබේ හැම කරදරයක්ම, උන්වහන්සේට බාර දෙන්න ඔබේ හැම අරගලයක්ම උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට යටත් වෙන්න කියලා විතරයි. උන්වහන්සේ කියන්නේ ප්‍රශ්නය, අරගලයේ, රෝගයේ හැම දෙම තියලා උන්වහන්සේගේ පාදපාමුලට යටත් වෙලා උන්වහන්සේට ප්‍රශංසා කරන්න, උන්වහන්සේට ස්තුති කරන්න. අපි උන්වහන්සේට ස්තුති කරද්දී අපි දන්නේ නැති උන්වහන්සේ ඔබවයි මාවයි මේ රාත්‍රියේ ගලවන්නට යනවා. ඒ නිසා ප්‍රේමවන්තිනි මාස දෙකට වැඩි කාලයක් අපි හිර වෙලා තිබ්බ ප්‍රශ්න අරගල මැද්දේ අපිට බැරුණා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න, අපිට බැරුණා අපේ ඇත්ත ස්වාමීන් වහන්සේට දෙන්න, අපි හදවතේ තියෙන ආදරේ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන්න බැරුණා. සමහර වෙලට අපිට අපේ මුඛය විවෘත කරන්න බැරි වෙන්නට ඇති. ඒත් මේ රාත්‍රියේ උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම දීලා තියෙන අවස්ථාවක්, ඉන්න විදිහට, පුළුවන් විදිහට අපේ ඇත්ත ස්වාමීන් වහන්සේට දීලා, අපේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට දීලා, අපේ හදවතින්ම උන්වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේට ස්තුති කරන්න මේ මොහොතේ ඔබවයි මාවයි මෙතන කැඳවුවට, උන්වහන්සේට ස්තුති කරන්න මේ වසංගතෙන් ඔබවයි මාවයි ආරක්ෂා කරට, උන්වහන්සේට ස්තුති කරන්න කිසිම වසංගතයක් නැති මේ මොහොතේ උන්වහන්සේ මේ ස්ථාන ඔබට මට ඉන්න සැලැස්සුවට, උන්වහන්සේ මේ රාත්‍රියේ මහා පුදුම දෙයක් අපි හැම කෙනෙක් අතර සිදු කරන නිසා උන්වහන්සේ ස්තුති වේවා ස්වාමිනී, ප්‍රශංසා වේවා, මහිමය වේවා ස්වාමිනී. හාලෙලූයා, හාලෙලූයා. गौरव स्वामी प्रशंसा वेवा, स्तुति स्वामी प्रशंसा वेवा. Suni ubi
ප්‍රේමවන්තේනි හැම කෙනෙක්ම මරණයට බය වෙලා හැම කෙනෙක්ම ජීවිතයට මූණ දෙන්න බය වෙලා හැබැයි ඔබයි මමයි දැනුවත්ව හෝ නොදැනුවත්ව උන්වහන්සේව පිළි අරගෙන තියෙනවා. උන්වහන්සේ එදා මිනිස්සයව මවලා උන්වහන්සේගේ ජීවන හුස්ම මිනිස්සයාට දුන්නා. හැබැයි අද වෙනකොට මිනිස්සයාට මේක දරා හිතාගන්න අදහගන්න බැරි වෙලා. හැබැයි ඔබයි මමයි දන්නේ නැතුව හරි අද මේ වෙනකොට ඔබයි මමයි අදහලා ඉවරයි. ඒ හුස්ම පොද දුන්නේ උන්වහන්සේයි. අපිව ආරක්ෂා කරන්නේ උන්වහන්සේයි. මගේ තාත්තා ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ හැම බලයකටම ඉහළින් වැඩ සිටිනවා කියලා. උන්වහන්සේ මේ හැම වෛරසයකටම ඉහළින් උන්වහන්සේ වැඩ සිටිනවායි කියලා. ඔබයි මමයි අදහන නිසා අපි හදවතින් උන්වහන්සේට ස්තුති කරමු. ඔබගේ මගේ දෑත් ඔසවන්න. උන්වහන්සේ මේ මොහොතේ ජීවමානව අපි දිහා බලාගෙන ඉන්නවා. අපි උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා කරමු. හාලෙලූයා. 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 प्रशंसा वेवा स्वामीनी महिमे वेवा तास्ते हालेलुया 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 प्रशंसा वेवा स्वामीनी हालेलुया ආදර ප්‍රේමවන්තේනි මේ ලෝකේ අඳුරෙන් වට වෙලා තියෙනකොට මේ අඳුරට විරුද්ධව සටන් කරන්න කාටවත් බැරි වුණා. උන්වහන්සේ මිනිස්යාව මෙතනින් එළියට ගන්න බැලුවට මිනිස්සට එළියට එන්න බැරි වුණා. උන්වහන්සේ තීරණයක් ගත්තා. ඔබගේ මගේ තිබුණු පාපිෂ්ඨකමට තිබෙන පාපිෂ්ඨකමට වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කරන්න. උන්වහන්සේ ඒ තරමටම ඔබටයි මටයි ආදරය කරා. ආදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේ එදා යක්ෂා වේශයේ වෙච්ච අයව සුව කරා. උන්වහන්සේ දකින්නකොට කිව්වා මේ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඒ වගේම ප්‍රේමවන්තයනි අර පෞකාර ස්ත්‍රිය ඇයට අපිට පේන විදිහට කිසිම අශුද්ධාත්මයක් වැහිලා තිබුණේ නැහැ. හැබැයි එයාව අශුද්ධාත්මයක් විසින් පාපයට හිර කරලා තිබුණා. එයාව ඇවිල්ලා වැටුනේ ජේසුගේ කකුල් දෙක ගාව. එයාට නිදහස ලැබුණා. එයාද ශුද්ධවන්තියක්. ඒ ජේසුගේ ඇතුළේ හිටපු ශුද්ධාත්මයානෝ මේ වෙනකොට ඔබගේ මගේ අතර ජීවමාන වෙලා. උන්වහන්සේගේ ආදරය මේ මොහොතේ ඔබයි මායි අතර ගමන් කරනවා. ඔබ ඇදහිල්ලෙන් ඔබගේ හැම බැරිකමක් මත ඇරලා ඔබ ආපු විදිය අමතක කරලා ඔබ හිටපු විදිය අමතක කරලා උන්වහන්සේ දෙස බලන්න. ඒකයි ජේසුස් කිව්වේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙක් නම් දේව වරමින් උරුමකාරයෙක්. ආදර ප්‍රේමවන්තේනි ඔබටයි මටයි උරුමයක් තියෙනවා. ඒ දේව තාත්තගේ හදවතේ හිටපු ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ මගේ හදවතේ මේ මොහොතේ ජීවමාන වෙලා ඔබව හිර කරන්න දෙන්න එපා කිසිම අඳුරකට. උන්වහන්සේට දෑත් ඔසවන්න. ඒ ශුද්ධාත්මයානෝ මේ රාත්‍රියේ ඔබයි මායි අතර ජීවමාන වෙලා උන්වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. ස්තුතියි ශුද්ධාත්මයාණෙනි. ඔබ වහන්සේ මේ ගමෙන් අපව තෝරගෙන ඔබ වහන්සේගේ ආදරයෙන් අපව පිරෙව්වට අපි ඔබ වහන්සේට ස්තුති කරන ශුද්ධාත්මයාණෙනි. ඔබ වහන්සේගේ ජීවමාන බව අපට අත්දකින්නට මේ රාත්‍රියේ ඔබ වහන්සේගේ බලය අප හරහා ගමන් කරන් සලස්වමු ස්වාමීනි. අපේ හදවත් ඔබ වහන්සේගේ බලයෙන් පුරවන ශුද්ධාත්මයාණෙනි. අපි ඔබ වහන්සේට අයිති වෙනවා ස්වාමීනි. මහිමය වේවා ශුද්ධාත්මයාණෙනි.
ජීවමානයි සුදාත්මයි. හලෙලුයා හලෙලුයා. අපි දැත් ඔසමු උන්වහන්සේට. මේ මහා ගින්න මේ රාත්‍රියේ ඔබයි මායි හරහා ගමන් කරනවා. ප්‍රේමාන්තේනි එදා ජේසුස් උත්ථාන වුණාට පස්සේ සුද්ධාත්ම වැගිරීම වෙනකම් විසිරලාගේ ගෝලයෝ හැම කෙනෙක්වම එකතු කරගෙන දේවාම නිරන්තර යාඥා කරා. අද අපිත් මෙතන හිටියට අපේ හදවත විසිරීලා ඇති. අපේ හදවත එකතු කරගන්න බැරි ඇති උන්වහන්සේ ළඟට. අපි ඒ හින්දා එදා ඒ ගෝලයන් එකතු කරගෙන මේ මැදිහත් වෙච්ච දේවම්මට අද අපි වෙනුවෙන් අපි හැම කෙනෙක් වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා මේ නමෝ මරිය අපි භක්තියෙන් කියමු.
නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දහවුමය සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනවාමෙන් ජේසුස් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඉතින් ඔක්කොන්ටම ජේසු පිටයි කියනවා. සතියකට අඩුම ගානේ මම හරි සමන්ති අම්මා හරි ක්ලෝඩ් තාත්තා හරි මේරි අම්මට හරි කතා කරනවා. ඉතින් ඊයේ ලොකු සතුටුදායක ආරංචියක් ආවා. ඕගොල්ලෝ නැවතත් යාඥාව පටන් ගත්තයි කිව්වා. ඉතින් ඒක එඩිටර් පියවරක් එකක් තමයි මේ නිවස තුල ඉන්න අය ඒකට පියවරක් ගත්ත එක අවදානමක් ඇතුව අනතුරක් තියෙනවා ඒ වගේම ඒ අනතුර ඇතුලේ මෙතනට අද රැස්වුණු අය ගැනත් මට ගොඩාක් ස්වාමින් වහන්සේ තුල සතුටුයි මං හිතන්නේ මෙතනට ඇවිල්ලා අසනීපයක් හැදිලා කවුරුත් ඒ වරද තව කෙනෙක්ට පටවයි කියලා. ඒ නිදහස් හදවතින් ඔබ අද මෙතනට ඇවිල්ලා ඇති. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. ඉතින් මම පොඩි දෙයක් අහගන්න කැමතියි. දැන් මාස දෙකමාරක් 3ක් විතර යාඥා මෙහෙයක් පවත්වන්න බැරි වුණානි නේද? ඉතින් ඒ වුණත් සතිපතා ලලිත් තාත්තලාගේ පණිවිඩේ ගියා. ඉතින් ඒකට කැඩෙන්නේ නැතුව ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබුණාද? මොකද මං ක්ලෝඩ් තාත්තා කිව්වා WhatsApp හරහා තමයි පොඩි රැස්වීමක් කරේ. ඒකෙදි ඒක එච්චර සාර්ථක වුණේ නෑ කියලා. සම්බන්ධ වෙන්න පුළුවන් වුණාද? උත්තරයක් ඕන. ගත්තද හුඟක් අය? රයිට්. එහෙනම් හොඳයි. එහෙනම් සන්තෝසයි. එතකොට මට ඉස්සරහට ගිය හැකි. ඉතින් මම ඔයගොල්ලොන් එක්ක බෙදා ගන්න කැමති. අපි සුදාත්මක මංගල්‍යයෙන් පස්සේ සුදාත්මයන්න් වහන්සේගේ ආලේපනය තුල සුදාත්මක ගින්නෙන් ගමන් කරන්න බැරි බාධා 3ක් ගැන අපි මෙනෙහි කරා. මතකද බාධාවල් 3? කියන්න බලන්න එකක්. එකක් කොහොම 3ම කිව්වා. ලෝකයා මාංශයා යක්ෂයා. දෙවියන් වහන්සේ මේකට දුන්න පිළිතුර මොකද්ද? අපිට ඒක තියෙනවා ජුවාම් 1 ඉඳන් 11ට. මම පොඩි මතක් කිරීමක් කරන්න ඒතරට පහසුයි. ජුවාම් 1 ඉඳන් 11ට. මේ අන්ධකාරයේ ප්‍රශ්නයෙන් ඔබවයි මාවයි නැවතත් ආදම් සහ ඒවට දෙන්න දෙවියන් වහන්සේ ආස වුණ ජීවිතයට ඇතුල් කරන්න උන්වහන්සේ දුන්න ගත්ත පියවර. මං කියවන්නම් අහගෙන ඉන්න. සියලු මනුෂ්‍යයන් ආලෝකමත් කරන සත්‍යයේ ආලෝකයානෝ ලොවට උදා වෙමින් සිටිසේක. උන්වහන්සේ ලෝකයේ සිටිසේක. ලෝකයේද ඇති වුණේ උන්වහන්සේ කරුණ කොටගෙනය. එහෙත් ලෝකයා උන්වහන්සේ හඳුනා නොගත්. අපිට දේව වචනේ කියනවා මේ ප්‍රශ්නෙට පිළිතුර දෙන දෙවියන් වහන්සේ ආරම්භයේ ඉඳන්ම හිටියා. හැබැයි ප්‍රශ්නේ උනේ මිනිස්සු අඳුනාගත්තේ නෑ. සමහරක් වෙලාවට ඒ අනතුර ඔබටයි මටයි අද දවසේ වෙන්නත් පුළුවන්. මේ අධ්‍යාත්මික ගමන ඔබ යන ගමනේ ඔබට ඒ අනතුරට ඔබපත් වෙන්නත් පුළුවන්. ඇයි ඒ? ලෝකයයි මාංශයයි.
අපි ඉන්ද්‍රිය ගෝචර මිනිස්සු. ඒක නිසා අපි ජීවිතේ ඇත්ත හොයන්නේ අපිට ඉන්ද්‍රිය ගෝචරව අසුවෙන දේවල් තුලින්. ඊට එහා දෙයකින් අපිට ඇත්ත අපිට අදාහ ගන්න ගොඩාක් අමාරුයි. ඉතින් ඒක නිසා ප්‍රේමවන්තේනි ඒ ඉන්ද්‍රිය ගෝචර ජීවිතයට අපි වහල් වෙලා ඉන්න නිසා අපි මාංශයට අහු වෙලා අපි ලෝකෙට අහු වෙලා ඒකින්ද නොපෙනෙන දෙවියන්ගේ ආලෝකය අපිට පිළිගන්න ගොඩාක් අමාරුයි. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා බලන්න ඊළඟ වගන්තිය උන්වහන්සේ සිය දේශයට වැඩම කළසේක එහෙත් සුවකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්හ. ඉතින් ඔබ ඔබෙන්ම අහන්න ප්‍රශ්නයක්. මටත් උන්වහන්සේව පිළිගන්න බැරි ශේස්ත්‍ර තියෙනවා. අපි මෙතන ප්‍රශංසාවල් මෙහෙවන්න පුළුවන්, යාඥා මෙහෙට එන්න පුළුවන්, දේශනාවල් දෙන්න පුළුවන්. මොකද පහුගිය මාසේ දෙක ඇතුළත යම්කිසි අරගලයක් කරා මම ගමන් කරා. ඒතකොට මගේ ඇතුළට ගියාම මම දැක්කා මේ අඳුර මගේ ඇතුළෙත් තියෙනවයි කියලා. බලන්න ඊළඟ ඒක නිසා බලන්න ඊළඟ වගන්තිය. එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම් උන්වහන්සේ අදහගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වීමේ වරම උන්වහන්සේ දෙවා වදාළ සේක. ඔය ආලෝකය පිළිගත් අයට උන්වහන්සේ දෙන තෑග්ග මොකද්ද? ඒ කෙනාව උන්වහන්සේගේ පවුලට උන්වහන්සේ ගන්නවා. අපි උන්වහන්සේට අත්පොල සන්නාදයක් දීලා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. හාලෙලූයා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. ස්තුතියි ස්වාමිනි. ජීවමානයි වහන්සේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා. 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 ස්තුතියි ස්වාමිනි. ප්‍රශංසා වේවා. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ පවුලට ඇතුල් වුණාම මොකද වෙන්නේ? ආදරය අපිට දැනෙනවා. උන්වහන්සේ අපිට ජීවිතේ දෙන්න තරම් ආදරය කරා. එතකොට අපේ වහල්කම් කුඩු වෙලා යනවා. අපි අත්දකින අපාය මොකක් බවට පත් වෙනවද? ස්වර්ග රාජ්‍ය බවට පත් වෙනවා. එතකොට දැනෙනවා වෙච්ච දේවල් කොච්චර හොඳදයි. ඔය දේ උනේ නැත්තම් අපිට කවදාවත් උන්වහන්සේගේ රාජ්‍යයේ තියෙන සාමය ප්‍රීතිය අත්දකින්න ලැබෙන්නේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අන්න අපි අතුලාන්ත ජීවිතයට ඇතුල් වෙනවා. හැබැයි අපි අමතක කරන්න නරකයි දෙයක්. මාංශය ජීවිතය කරගත්ත අය එකතු වෙන තැනට නමක් දෙනවා. මොකද්ද එකතු වෙන තැනට දෙන නම? ආශා හොඳයිනේ. ලෝකයා. තේරුණාද? එතකොට ඒක මමත් ඔහොම හිතේ තියන් හිටියා අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා. අරක්කු නැතුව පාටියක් තියන්න බෑ. අන්න ලෝකයේ මිනිස්සු එකතු වෙනවා. එතකොට අද කාට හරි කිව්වොත් එහෙම ගිහිල්ලා අරක්කු නැතුව අපි පාටිය තියමුයි කියලා ඒගොල්ලෝ අපෙන් අහනවා මොකද්ද? ඔයාට පිස්සුද කියලා. දැක්කද ලෝකය? මාංශය ජීවිතය කරගත්ත මිනිස්සු එකතු වෙන තැන තමයි මොකද්ද? ලෝකය. ඔය ලෝකයේ ඇතුළට තවත් එක්කෙනෙක් රිංගනවා. කවුද? යක්ෂයා. යක්ෂයා කියන්නේ සිතුවිල්ලක් නෙවෙයි. මැරිච්ච ආත්ම කියන්නේ ඇත්තක්. අපි අතර සැරිසරනවා. ඒක ජේසුම කිව්වා නේද? ජේසුම කිව්වා එක යකෙක් පැන්නුවම එයා ඉබාගාතේ ඇවිදිනවා. ඇවිදලා හරියට තැනක් හම්බුනේ නැත්නම් ආයි කොහෙට දෙන්නේ? පරණ ගෙදරටම එනවා. ඒ ගෙදර හොඳට අතු ගාලා තිබ්බොත් ඌ මොකද කරන්නේ? යන්නේ නැහැ. තව 7 දිනක් අරගෙන එනවා. ඒකයි නිසා අතුගාලා හොඳට ඉන්න අයට යක්ෂ බලපෑම වැඩි. එහෙනම් මොකද අපි කරන්න ඕන? වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන. වැඩි අපි ක්‍රෙඩිට් ගන්න නරකයි.
තේරුණාද? ඇයි? බලපෑම වැඩි. ජේසුත් එක්ක ගමන් කරනකොට එහෙනම් අසුද්ධ බලපෑම වැඩි වුණාම අපිට මොනවද තව වැඩි වෙන්නේ? කරදර වැඩි. එතකොට ජේසුත් එක්ක ගමන යනකොට සමහරක් අය ආනෝනේද අපිට කරදර මේ ඉස්සර නැති කරදර දැන් එනවා. කාගේද බලපෑම? අසුද්ධාත්මක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තිනි මේක හොඳට තේරුම් ගන්න. ගිය සතියේ දේව වචනේ පුදුම ගැඹුරක් තියෙනවා. ඇත්තක් තියෙනවා. මම ප්‍රශ්නේ හිටියයි කියලා මම දැක්කා. මේ ඇතුලෙන් ස්වාමීන් වහන්සේ මාව යන්තම් බේරගත්ත හැටි. ඒකට හේතුව තමයි ප්‍රේමවන්තේනි අසුද්ධාත්මයක් ඇවිල්ලා අපිට කරන ප්‍රධානම දේ මොකද්ද? අසුද්ධාත්මය ඇවිල්ලා අපි අතර ભેදයක් ඇති කරනවා. සමහරක් වෙලාවට ඔය ભેදෙට හේතුව පොළොවේ වැටිලා තියෙන කොළ කෑල්ලක් වෙන්න පුළුවන්. ભેදයක් ඇති කරලා මොකද කරන්නේ? ભેදයක් ඇති කරලා විතරක් නෙමෙයි අපිව එකිනෙකනාගෙන් වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි අපිව දෙවියන් වහන්සේගෙනුත් ඈත් කරනවා. මේ දෙයියොත් එක්ක මේ ගමන ගිහිල්ලා ඇති වැඩක් නෑ. කවුද ඔය මනසට දාන්නේ අදහස? සාතන් දාන්නේ නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මිනිසුන්ගෙන් වෙන් වෙනා දෙවියන්ගෙන් වෙන් වුණායින් පස්සේ මිනිස්යාගේ ස්වභාවයක් තියෙනවා. මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? සත්ත්ව ස්වභාවයට වඩා සත්තුත් එහෙම තමයි සාංගිකයි. මොකද්ද? සාංගිකයි. මිනිස්යා ජීවත් වෙන්නේ කණ්ඩායම් හැටියට. හැබැයි දැන් මිනිස්යාගෙන් වෙන් වුණාම දෙවියන්ගෙන් වෙන් වුණාම ඇතුලෙන් මොකද්ද වෙන්නේ? තමුන්ට තමුන්වත් එපා වෙනවා. පිස්සු හැදෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ අන්තිමට මොකද කරන්නේ? සාතන් ඇවිල්ලා ඇත්ත දෙයක්. මේක හොඳට තේරුම් ගන්න. ඇත්ත දෙයක් පෙන්වන්නේ. ඇත්ත දෙයක් පෙන්නලා අපිව ඔය විනාශයට අරගෙන යනවා. අපි අවදි වෙන්න ඕන. ඒක නිසා ප්‍රේමවන්තේනි පටන් ගන්න ඕන අනිත් කෙනාගේ වරදින් නෙමෙයි. අනිත් කෙනාගේ අඩුපාඩුවෙන් නෙමෙයි. කොතනින්ද පටන් ගන්න ඕන? මගේම ඇතුලෙන් මේ දේ පළමුවෙන් පටන් ගන්න ඕන. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රසිද්ධ ලස්සනයි දේව වචනේ තියෙනවා. ඔබ මේවා තේරුම් දැනගන්න එකත් හොඳයි. එක පැත්තකින් ලලිතාත් මේවා කියන එක. මොකද ආගම්කාරයෝ ඇවිල්ලා අපිට බයිබලයේ පෙන්නුවම අපි හොල්මන් වෙනවා. ඉතින් අපි දේව වචනේ දන්නේ නැහැ. ඒක නිසා බලන්න සාතන් කොච්චර බොරුකාරයෙක්ද කියලා දේව වචනේම සඳහන් වෙනවා. එලිදරව්ව 12:7 ඉඳන් තියෙනවා. ඔයා ලියලා තියාගන්න. සමහරක් වෙලාවට මගෙන් අහනවා කෝල්ස් දීලා තාත්තේ මෙන්න මේක කොහෙද කියලා. බලන්න ඊට සති දෙකකට ඉස්සෙල්ලා ලලිත් තාත්තා කියලාත් දීලා. මතක නැහැ. එලිදරව්ව 17:7. මුළු ලෝකෙම රැවට්ටපු සාතන්ගේ විස්තරේ තියෙනවා. මාත් එක කියන්නේ තවද ස්වර්ගෙහි කියන්නේ යුද්ධයක් විය. මිකාኤල්ලා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව සටන් කළහ. මකරාද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගෙහි තැනක් තවත් නොවීය. ඇයි නැද්ද හම්බුනේ නැද්ද? මොකද්ද? 12:7 තමයි කිව්වේ. මං කිව්වේ 17ද? අපි රෙකෝඩින් එක බලමු ඊට පස්සේ. හරි. 12:7. හරිද? දැන් පෙරලා ගත්තද? හරි 12:7. 9 දැන් කියමු. බලන්න 8 කියමු. මකරාද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුනට ස්වර්ගෙහි තැනක් තවත් නොවීය. ඔන්න බලන්න ඊළඟ වගන්තිය. මහා මකරා පළවා හරින ලදී. ඔහු නම් ඔන්නම් ඔබේ නම් පොතේ මේක ඉරක් ගහගන්න. ඔහු නම් මුළු ලොව රැවටු යක්ෂයා හෙවත් සාතන් යයි නම්ලත් ආදි සර්පයාය. ඔහු සමග ඔහුගේ දූතයෝද පොළවට හෙළනු ලැබුවෝය. දැන් යක්ෂයා කොහෙද ඉන්නේ? පොළොවේ.
හරි එහෙනම් අපි අතර තමයි ඉන්නේ බලන්න. එතකොට යක්ෂයා මොකද කරන්නේ? අපිව රවට්ටලා දේව හදවතින් අපුව එළියට ගන්නවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි එකිනෙකනාගෙන් වෙන් කරන්නත් ඌ ක්‍රියා කරලා අන්තිමට අපේ ඇතුළත් විනාශ කරලා දානවා. බලන්න ජේසුස් මේක ස්ථීර කරා. පරිසිවරු ඇවිල්ලා සමිදානන් වහන්සේට නිරන්තරයෙන්ම කරදර කරද්දී ප්‍රශ්න ඇති කරද්දී කරන යහපත ඇතුලේ අයහපත හොයද්දී අඩුපාඩු බලද්දී ව්‍යවස්ථාව අරන් පහර දෙද්දී බලන්නේ සමිදානන් වහන්සේ බේරෙන්න බැරිම තැන මේ දේ කිව්වා. ජුවාම් 8:44 බලන්න ඔබේ පියා යක්ෂයාය. එබැවින් ඔබේ කැමැත්ත ඔබගේ පියාගේ ආශාවන් ඉටු කිරීමය. මුල සිටම ඔහු මිනිමරුවෙකි. සත්‍ය ඔහු තුල පිහිටා නැති බවින් ඔහු සත්‍යෙහි නොපිහිටියේය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන්ම කතා කරයි. මන්ද ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියාය. දැක්කද? මේක හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද කරන්නේ? බොරුව තුලින් වූ ભેදයක් ඇති කරලා අපිව එකිනෙකනාගෙන් වෙන් කරනවා, දෙවියන්ගෙන් වෙන් කරනවා. අන්තිමට ඇතුළටත් මහා කාලකන්ණි අත්දැකීමක් අරගෙන එනවා. ඒක මානසික විද්‍යාවේ උත්තරයක් තියෙනවා. ඒකට මොකද ડિප්‍රෙෂන් කියනවා. මානසික ආතතිය. ඇයි? තමුන්ටම තමුන් ඇතුලෙන් එපා වෙලා. බලන්න අංජනම් මිලි නේද? සමහරක් වෙලාවට මිනිස්සු දුහන දිවි ආගමේ අයත්. ඇයි? එතන කියන්නේ ඇත්ත. මොකද ඌට අතීතයේ පේනවා, ඌට වර්තමානයක් පේනවා. ඒකින්ද ඌ ඇත්තක් කියනවා. ඇත්තක් කියලා ඌ මොකක්ද ඇති කරන්නේ අපි අතර? ભેදයක් ඇති කරනවා. දැක්කද? විනාශ කරනවා. අපිව මහා අඳුරකට අරගෙන යනවා. ඒක නිසා අපිට තියෙන්නේ කාත් එක්කද සටන් කරන්න? යුද්ධයක් තියෙනවා ප්‍රේමවන්තීනි. තේරුණාද? එතකොට අපි යුද්ධයකට යනකොට මම ගොඩක් වෙලාවට මගේ හිතේ තියෙන අදහසක් තමයි මම ප්‍රශ්නයකට කතා කරන්න යනවා නම් දෙයකට යනවා නම් මගේ ඇතුලේ මම බලනවා ඒකට ඉස්සල්ලාම මට වුණ දෙන්න ශක්තියක් තියෙනවද කියලා. මම වැඩක් කරන්න යනකොට මම බලනවා ඇත්තටම මේ වැඩේ මට කරන්න පුළුවන්ද කියලා. ඇයි කරන්න පුළුවන්ද කියලා බලන්නේ? නැත්තම් මම නිකන් පරදිනවා. මට කරන්න බැරි නම් මම මොකද කරන්නේ? මට ආවයි වගේ වැඩක් කරන්න. දැන් මාසෙකට ලොක්ඩවුන් කාලේ හදිසි වැඩක් කරන්න මම කරපු වැඩේ මමට වැඩේ ආපු හැටියෙන් මට දැනගත්තා මේ වැඩේ මට තනියම කරන්න බෑ කියලා. මම තව 3-4 දිනකට කතා කරා. කතා කරලා ඉවර වෙලා ඒගොල්ලෝ හා කිව්වයින් පස්සේ තමයි මම මේ වැඩේ බලන්න ගියේ. ඇයි? මං ඉස්සල්ලා මගේ තියෙන සම්පත් වලට මං අවදි වෙන්න ඕන. ඊට පස්සේ තමයි ඒක ඒ වගේ තමයි අපි මේ ජීවිතේ ප්‍රේමවන්තනේ. ඒකද හැමතිස්සෙම අපි ගැන හොයලා බලන්න ඕන. අපි ළඟ තියෙන ආයුධ මොනවද? මගේ සතුරා කොයි වගේද? බලන්න මේ දේව වචනේ ලස්සනට තියෙනවා කියලා එපිසවරුන්ගේ ලිපියේ අපි කා සමගද සටන් කරන්න කියලා අපිට කියලා දෙනවා. හොඳට තේරුම් ගන්න ඕන. එපිස 6:12 මන්ද අපගේ සටන මිනිස් සතුරන්ට විරුද්ධව නොව. සමහරක් වෙලාවට මිනිස්සෙක්ව තමයි පාවිච්චි කරන්නේ. මිනිස්සුගේ දුර්වලකමක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අපි සටන් කරන්නේ කාට විරුද්ධවද? මිනිස්සෙක්ට විරුද්ධව නෙමෙයි. ලෝකේ දන්නවනේ ලෝකේ ප්‍රශ්නයක් ඇති වෙනකොට කවුත් එක්කද ගහගන්නේ? මිනිස්සුත් එක්ක ගහගන්නේ. ඒකේ පිටිපස්සේ තියෙන හේතුව හොය ඉන්නේ. කෙලින්ම මිනිස්සුත් එක්ක හැප්පුණා. බලන්න ඒක නේ මිනිස් සතුරන්ට විරුද්ධව නෝ බලන්න. අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ටත් විරුද්ධවය.
කඩේ යනවා වගේ ගියොත් එහෙම අපි මොකද වෙන්නේ? විනාශ වෙලා උගේ ග්‍රහණයට අසු වෙනවා. ඉතින් පොඩි දෙයක් මම කියන්නම්. මට මතකයි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා බෙදාගත් අත්දැකීමක්. අසුද්ධ බලපෑමක් තිබුණ කෙනෙක්. එයා වෙනුවෙන් කට්ටියක් ගිහිල්ලා යාඥා කරා. මේක හොඳට තේරුම් ගන්න ඕන. යාඥාව කියන එක කොච්චර වැදගත්. බාහිර විතරක් නෙවෙයි මගේ ඇතුලේ ඉන්න යකාවත් පන්නන. යාඥා කරනකොට මොකද වුනේ? ඌ ඒ යාඥා කරන්න ආපු අයව හිර කරගත්තා. දැන් මාර වෙලේ ඒගොල්ලන්ට බේරෙන්න විදියක් නැහැ. පස්සේ මොකද කරේ? එතන ඉන්න කෙනෙක් තව කෙනෙක්ට කතා කරා. ඒ කෙනා ඒ වෙනකොටත් සති දෙකක් निराහාරව දෙවියන් වහන්සේත් එක්ක යාඥා කර කර හිටිය කෙනෙක්. පස්සේ ආවා. ඇවිල්ලා එක වචනයයි කිව්වේ යක්ෂයා පැනලා ගියා. ඇයි කඩේ යනවා වගේ නෙමෙයි ආවේ. ඒකින්ද තමයි කියන්නේ ප්‍රේමවන්තනි අපි මේ ගමන නම් ඇතුලේ ඉන්නේ දුර්වලකම කියන එක එකක්. අපේ අඩුපාඩු කියන්නේ තව එකක්. අපිට සර්ව සම්පූර්ණ වෙලා මේ ගමන යන්න බෑ. හැබැයි අපි දෙවියන් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා ජීවත් වෙන්න ක්‍රියා කරන්න ඕන. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඒක නිසා ප්‍රේමවන්තනි ඉතින් මොකද අපි කරන්න ඕන මේ බලන්න. ඒක තමයි මෙතන කියන්නේ ලස්සනට. 6:13 කියනවා එබැවින් කියන්නේ නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධව සිටින්න පුළුවන් වන පිණිස. බලන්න දැන් නපුරු දවස කවද දෙන්නේ කියලා අපිට කියන්න බෑ. සමහරක් වෙලාවට මෙතන හොඳට සහෝදරත්වයෙන් හොඳ ලොකු ආදරයක් අත්දැකලා බලයක් අත්දැකලා ගෙදර ගියාම පොඩි ප්‍රශ්නයකට නෝනයි මහත්තයයි ගෝරියන්න පුළුවන්. එහෙම වෙලා නැද්ද ඔයගොල්ලන්ට? අපි ගෙදර නම් වෙලා තියෙනවා. එහෙම වෙලා නැද්ද? පොඩි ප්‍රශ්නයක්. හිතෙනවා මේ යාඥාවකට ගිහිල්ලා නේද ආවේ. බලන්න දේව වචනේ කියන එක. ඒ අවස්ථාව අපි කොයි වෙලාවේද දන්නේ නැහැ. බලන්න නපුරු දවස විරුද්ධ කළ හැකි හැම දෙයක්ම කර ස්ථීරව සිටින්නට පුළුවන් වන පිණිසත් දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධව සිටින්න. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා. ප්‍රේමවන්තේනි මේ අධ්‍යාත්මික ලෝකයේ තමයි ආත්මයන් ජීවත් වෙන්නේ. සුදාත්මයන්න් වහන්සේ ජීවත් වෙන්නේ අධ්‍යාත්මික ලෝකේ. ඒ වගේම තමයි මේ අසුද්ධ බලපෑමුත් බලවේගත් ජීවත් වෙන්නේ ඔය ලෝකේ. මම ආගම ඉගෙන ගනිද්දි සභාවේ තියෙන වෙනම පාඩමක්. ඒ තමයි අසුද්ධ බලපෑම. ඒ කියන්නේ අපිට යකෙක් වැහුනම අපිට දන්නවා යකෙක් වැහිලා තමයි ඉන්නේ. හැබැයි ඒක අපිට උගන්වනවා කෙනෙක් යමකට වහල් වුණොත් ඒ පිටිපස්සේ ඉන්නේ කවුද? අසුද්ධ බලපෑමක් තියෙනවා. කෙනෙක් සමහරක්ලට ඔබ දකින්නෝනේ අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉස්සෙල්ලා කෙනෙක් ආවා වාඩි වුණ වෙලේ ඉඳන් ෆෝන් එකේ ගේම් ගහනවා. ටීවී එක ඔන් කරගෙන ගේම් ගහනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මේව හඳුනගන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? ඕක පිටිපස්සේ කවුද ඉන්නේ? අසුද්ධ බලපෑමක්. අපිව වහල් වුණාද කෙනෙකුට අපි ඉස්සෙල්ලාම මාංශයෙන් බැඳෙනවා. අපිට පේනවා ලෝකෙත් මිනිස්සු ඒවා කරනවා. හැබැයි ඊට පස්සේ අපි ඒකට ඇතුල් වුණාම අපිව බැඳ ගන්නවා. කවුද? සාතන්. ප්‍රේමවන්තනි ඒ වගේ තමයි මත්පැනුත්. බේබදුකම. බේබදුකමට වහල් වුණ කෙනත් එක්ක යක්කු ගමන් කරනවා. සමහරක් යක්කු ඉන්නවලු බොන්න ආස යක්කු. එහෙම ඒගොල්ලෝගේ ඇතුලේ ගිහිල්ලා ජීවත් වෙනවා. දැන් මිනිහට බොන්න නැති ඕන නැතුණත් කවුටද බොන්න ඕන? යක්ෂයාට බොන්න ඕනේ. එතකොට දැන් මමත් ඒ දවස්වල හිටියානේ ඉන්නවා. දැන් නෝනත් කැහ ගන්නවා බොන්නෙම නැහැ කී ඉන්නවා. මින් බාරුත් වහනවනේ 10ට 9:50 වෙනකනුත් බොන්නේ නැහැ කියලා හිතනවා. 9:55ට ටක් ගාලා බයිසිකලේ අරගෙන ගිහලා ෂොට් එකක් දාලා එනවා. ඇයි ඉන්න බෑ කාටද ඉන්න බැරි? අරයට මට නෙවෙයි. ඕක තමයි ඇත්ත. මම මේ විහිළුවෙන් කිව්වට ඕක ඇත්ත. ඒක තමයි මෙතන කියන්නේ. ඒක නිසා ප්‍රේමවන්තයනි ඌ බලනවා අප දෙවියන්ගෙන් වෙන් කරන්න, එකිනෙකාගෙන් වෙන් කරන්න. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? මගේ ඒ විතරක් නෙවෙයි දෙවියන්ගෙන් වෙන් කරනවා, එකිනෙකාගෙන් වෙන් කරනවා. මගේම ජීවිතේට කලකිරීමක් ඇති කරලා, විශ්වාස බංගත්වයක් ඇති කරලා
මං පිළිබඳව බොරු අනන්‍යතාවයක් මට ඇති කරලා මාව වට්ටලා දානවා. ජුදාස්ට වුණෙත් ඒකයි. හොඳට තේරුම් ගන්න. දැන් බේබදුකමට අහු වුණා නැද්ද? තාත්තත් එහෙමනේ නේ. ඔයාට දෙමි පිටිපස්ස එක්කනට. ඇතුලේ හරි කාලා කන්නේ නැද්ද? බොනවා තමයි. ඇයි ඊට පස්සේ මටම මාව එපාවේ. මොහොතකට. ඇයි සම්බන්ධකම් කැඩෙනවා. ගෙදර එනකොට නෝනා බලන්නේ නැහැ. මුණ දිහා දරුවෝ අමුතු විදියකට බලනවා. තනි වුණාම හිතෙනවා දරුවෝ මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ කියලා. අන්තිමට මටම මාව හැබැයි උත්තරේකුත් නැහැ. කවුද ඉන්නේ පිටිපස්සේ? සාතන් ඉන්නවා. මම දන්නවා ඒක මගේ බිඳුනේ හැටි. මම මිඩිසල කියලා තියෙනවා. මොකද කොච්චර ඒකට වහල් වුණාද කිව්වොත් ඒක මුළු ශරීරයම සම්බන්ධ වෙනවා. හැම දෙයකටම එහෙම තමයි මම බේබදුකම ගත්තට. මොකද වෙන්නේ? ඒ දේ මට ලැබෙන්නේ නැතිකොට දවස් 3ක් 4ක් යනකොට මගේ ඇඟ වෙනස් වෙනවා. මට උණ ගන්නවා. ඊට පස්සේ මට මගේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට ක්‍රියා කරනවා. ඊට පස්සේ දවස් 4කට පස්සේ ඉන්නම බෑ. පස්වෙනි දවසේ පොඩි ෂොට් එකක් දැම්මම තමයි ඇඟ ප්‍රකෘති තත්වයට පත් වෙන්නේ. ඒකින්ද මොකද කියන්නේ? බිව්වම තමයි ෆිට් එක තියෙන්නේ. මේ ඇත්ත මේක මේ පැත්තට විතරක් හිතන්න එපා. ලිංගික ජීවිතෙත් එහෙමයි. වෙන විලාසිතාවන් වලත් එහෙමයි. හැමදේම එහෙමයි. යක්ෂයා පිටිපස්සෙන් අපිව අල්ල ගන්නවා. ඒක නිසා ප්‍රේමවන්තේනි අපිට දෙවියන් වහන්සේගෙන් ආයුධ වලින් අපිට සන්නද්ධ වෙන්න වෙනවා. හේතුව අපේ බුද්ධියෙන් අපේ ශක්තියෙන් සටන් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ආයුධ අතට ගන්න ඕනයි. හැබැයි දෙවියන් වහන්සේගේ ආයුධ අතට ගන්න ගමම්ම තව වැඩක් කරන්නත් ඕනනේ. හොරු පයින්නවයි කියලා ගෙයි ඉස්සරහා දොර ලොක් කරගෙන දොරෙන් එළියේ ආයුධ තියාගෙන හිටියොත් හරිද? ඇයි? පිටිපස්සේ දොර ඇරලා නම් ෂෝක් එකට ඇවිල්ලා වැඩේ දීලා යනවා. එහෙනම් ඉස්සරහා දොර විතරක් වහගෙන බෑ. අපි හැම කෙනෙක්ටම තව දොරක් තියෙනවා. කොහෙද තියෙන්නේ දොර? පිටිපස්සේ. තේරුණාද ප්‍රේමන්තේනි? පිටිපස්සේ දොර වහගන්න ඕන. කොහොමද පිටිපස්සේ දොර වහගන්නේ? ඇයි පිටිපස්සේ දොර වහන්න දෙන්නේ නැහැ මගේ හිත? මේක හොඳට තේරුම් ගන්න. මගේ මනස ක්‍රියා කරන විදිය, අවුරුදු ගණන් මං ක්‍රියා කරපු විදිය, අවුරුදු ගණන් අනිත් ඒගොල්ලෝගේ අඩුපාඩුකම් දැක්ක විදිය, අවුරුදු ගණන් මගේ ඇතුලේ තිබුණ ආසාවන් නේ තමයි පස්සේ දොර අරගෙන තියන්න හේතු. ඒක නිසා ප්‍රේමන්තේ ලස්සනයි මේක බලන්න. 1 පේදුරු 5:6. එබැවින් කියන්නේ දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබ උසස් කරනු පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. එහෙනම් ඔබ ලියාගන්න නැත්නම් ලියාගෙන නම් තියෙන්නේ මනසට දාගන්න. ඉතින් මනසට දාගත්තට මේවා හරියයිද දන්නේ නැහැ. පළවෙනි දේ තමයි උන්වහන්සේගේ බලවත් හස්තයට යටත්. මොකද පළවෙනි දේ? බලවත් හස්තයට යටත් වෙන්න කියලා කියන්නේ මොකද්ද? බලවන්ත නිසා බැහැපත් වෙලා උන්වහන්සේට යටත් වෙනවයි කියන්නේ මොකද්ද? ප්‍රශ්නයක් ඇති වුණාම ඉස්සල්ලාම කාවද හොයාගෙන යන්න ඕන. නෑ අල්ලපු ගෙදර මිනිස්සු. එහෙම නැද්ද? නේද? එහෙම වෙනවද? ඒක තමයි ප්‍රශ්නේ. ඇයි අර බුලින් කිව්වනේ අර කිව්වේ 6:13 එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධව සිටින්න පුළුවන් වන පිණිස කියලා. ඒ නපුරු දවස මට නම් එන්නේ නැහැ කියලා හිතන අයට තමයි ඒක වෙන්නේ. නමුත් ඒකයි කියන්නේ හැමදේම සූදානම්ෙන් ඉන්නේ කියලා. ප්‍රශ්නයක් ආපු උනේ හැටියම උන්වහන්සේ ළඟට යන්න බැහැපත් හදවතින්. ගිහිල්ලා අහන්න ඕන ප්‍රශ්නයක් මොකද්ද? මගේ වරද මොකද්ද? මගේ පාපය මට පෙන්නලා දෙන්න. යක්ෂයා තමයි අනිත් එක්කනාගේ අඩුපාඩුකම්ම පෙන්න ඉන්නේ. තේරුණාද? යක්ෂයා කරන්නේ අපිව තක්සේරු කරනවා. ඔයයි එයයි බලන්න ඔයා කොච්චර හොඳද බලන්න එයා කරපු කැත වැඩේ. ඔයාම හින්දා ඊට පස්සේ කියනවා ඔයාම හින්දා ඉවසගෙන ඉන්නවා. බලන්නකෝ ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? බලන්න කොච්චර ඉවසුවත් ඔයාගෙන් වැඩක් නැහැනේ. එයාගේ හැටි බලන්නකෝ. මේ ඔක්කොම කවුද කියන්නේ? ෂුවර්ද? පිළිනම් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක නිසා ප්‍රේමවන්තේනි ඒක පැත්තක දාන්න.
සුදාත්මයන්න් වහන්සේට ඉඩ දෙන්නේ. ඒකයි මේ බහැපත් වෙලා යනවා කියන්නේ. මම මට වරද පෙන්නලා මගේ අඩුපාඩුව පෙන්වන්න කියලා. හැබැයි මං කොච්චර නිර්දෝෂී කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මට මේ ප්‍රශ්නේ නිසා මට වේදනාවක් දැනෙනවා වෙන්න පුළුවන්. මට පාඩුවක් වෙනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මගේ වරද වෙනුවෙන් ගෙවන වන්දියක් හැටියට උන්වහන්සේගේ අතින් බාර ගන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. දැක්කද මේක තමයි කියන්නේ බලවත් හස්තයට යටත් වෙන්න කියලා. තේරුණාද? පළවෙනි එක. දෙවෙනි එක තමයි විශ්වාස කරන්න උන්වහන්සේ සුදුසු වෙලාවට හිතන්න බැරි විසඳුමක් දෙනවා කියලා. තේරුණාද? ඒකට හේතුව තමයි උන්වහන්සේගේ උත්තරේ ඇතුලේ තවත් දෙයක් ගැබ් වෙලා තියෙනවා. මොකද්ද ඒ ගැබ් වෙලා තියෙන්නේ? දේව බලය. මොකද්ද ගැබ් වෙලා තියෙන්නේ? මගේ උත්තරවල තියෙන්නේ මගේ බලය. තේරුණාද? මගේ මාංශයේ බලය. තේරුණාද? මගේ අර හරියට පරිසිවරු අර මිනිස්සයාට ගල් ගෑනු කෙනාට ගහන්න ගල් අතට ගතන්න බලය. හැබැයි සමිදානන් වහන්සේගේ උත්තරෙන් බලන්න ඒ ගෑනු කෙනත් නිදහස් වුණා. ගල් ගහන්න ආපු මිනිස්සුත් නිදහස් වුණා. එච්චරද? අවුරුදු 2000ක් ගිහිල්ලා ඒක දිහා බලලා අපිත් නිදහස් වෙනවා. අපි උන්වහන්සේට අත්පොළ සන්නාදයක් දීලා අපි උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා. 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 ස්තුති ස්වාමීනි. ඒ නිසා ප්‍රේමාන්තනි හැබැයි ප්‍රශ්නේ අපි අතට ගත්තොත් උන්වහන්සේට විසඳුමක් දෙන්න බැරි වෙලා යනවා. ඒක නිසා මනස්තාප වෙන්න. උන්වහන්සේ කියන දෙයට සවන් දෙන්න. කීකරු වෙන්න. හැබැයි මේක දේවල් කරන්න බෑ තත්පරෙන් දෙකකින්. තේරුණාද? මේක තමයි ගමන කියන්නේ. මේක තමයි අධ්‍යාත්මිකත්වය කියන්නේ. අද එක ප්‍රශ්නයකට අහුවෙලා මම ওই අරගලයේ මැද්දෙන් ගියාම උන්වහන්සේ මාව මුහත් කරනවා. එතකොට හෙට දවසේ මට ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ඒකිනුත් මාව මුහත් කරනවා. ඒක තමයි මේ අධ්‍යාත්මික ගමන කියන්නේ. අද මම වැටෙන ප්‍රශ්නෙට නෙමෙයි මං හෙට වැටෙන්නේ. හැබැයි මං උන්වහන්සේ තුල ඉන්නවා නම් උන්වහන්සේ මාව වැටුණත් මේ අරගලේ මේක යුද්ධයක්. තේරුම් ගන්න. මේක කිව්ව හැටියෙම මේක මේ විදිහට වෙන්නේ නැහැ. තව කෙනෙක් මතක් කරලා දෙන්න වෙන්න පුළුවන්. තව කෙනෙක් ආවගේ අයිය ඔයාලට මතක නැද්ද අර වචනේ? එතකොට ඒක ඒ වෙලාවේ පිළිගන්න අමාරුයි. තමුන් ඉන්න ඇතුලේ තත්ත්වය නිසා. නමුත් ඒ යුද්ධයට මං ඇතුල් වුණාම මාව උන්වහන්සේ දවසින් දවස මුවහත් කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසාව බලන්න 5:7. උන්වහන්සේ කියන්නේ ඔබ ගැන සලකන හේයින් ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. නේද? පළවෙනි එක මොකද්ද? උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. දෙවෙනි එක උන්වහන්සේ සුදුසු වෙලාවට හිතන්න බැරි විසඳුමක් දෙනවා. තුන්වෙනි එක මොකද්ද? උන්වහන්සේ ඔබ ගැන සලකනවයි කියලා අදහා ගන්න. ඒවට ආදම්ට ඒවට උන වැඩේ මොකද්ද? බීජයක් දැම්මා. දෙයයන් වහන්සේ උඹලට බොරුවක් කියලා දෙන්න. දෙයයන් වහන්සේ උඹලව බලාගන්නේ නෑ. උඹලව බලාගත්තේ නැත්තම් උඹලව බලාගන්න කවුරුත් නෑ. බලන්න මෙතන මේ කියන්නේ උන්වහන්සේ කියනවා පේදුරුතුමා උන්වහන්සේ ඔබ ගැන බලා ගන්නවා. ඒක නිසා කවුරු තනි කරත් කමක් නෑ. කවුරු ඔබව විනිශ්චය කරලා විවේචනය කරලා පහර ගැහුවත් කමක් නෑ. දෙවියන් වහන්සේ ඔබව අතහරින්නේ නෑ. උන්වහන්සේ ඔබව තනි කරන්නේ නෑ. ලස්සනයිනේ. ඒක නිසා මම ඇතුලෙන් අදහනවා. මොකද අදහන්නේ? යාඥා කරනවා, හදවත දෙනවා. මං උන්වහන්සේ පිළිතුරක් දෙනවා කියලා විශ්වාස කරලා මං ඇතුලෙන් මටම කියා ගන්නවා. මං ඇතුලෙන් කියනවා උන්වහන්සේ මාව තනි කරන්නේ නෑ. මං අදහා ගන්නවා. මං උන්වහන්සේට ස්තුති කරනවා. ඊට පස්සේ මං කියනවා ඒක නිසා මට මේ විශ්වාසය තියෙන නිසා හැම දේ තමයි හැම කරදරයක්ම උන්වහන්සේගේ දෑතේ තියෙනවා. මේක කරේ නැත්තම් මොකද වෙන්නේ? උන්වහන්සේව නෙමෙයි කිතන්න බැරි කෙනෙක්ව තමයි විශ්වාස කරන්නේ. ගන්නවා ෆෝන් එක කෝල් එකක් දෙනවා. මගේ කරදර ඔක්කොම යාට කියන දැක්කද වෙනස?
දෙවියන් වහන්සේට කෝල් එකක් දුන්නොත් උන්වහන්සේව විශ්වාස කරලා හැම කරදරයක්ම කාටද කියන්නේ? දෙවියන් වහන්සේට. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා එක එක්කනත් එක කියෝ ඉන්න එපා. පුළුවන් නම් සප්පසාද වහන්සේ ළඟට යන්න. යාඥාවට තැනක් වෙන් කර ගන්න. දැන් මම මේ දවස්වල අන්ලිමිටඩ් YouTube දාන්න පුළුවන්. මම දාගෙන මම ආගමික චිත්‍රපටි බලනවා. හරි ලස්සනයි. ක්‍රිස්ටියන් මූවිස් කියලා තියෙනවා. හරි ලස්සනයි. මගේ හිත මම මේ දවස්වල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. රැට ගොඩක් වෙලාවට ඔය වැඩි ටීවී එකට යොමු වෙන්නේ හිත නිවෙන දේවල් බලනවා. ඔය දේශපාලනයේ රණ්ඩු බණ්ඩු ඕවා මම බලන්න යන්නේ රැට. හේතුව හිත කලබලයි. මට තිබුණ ලෙඩක් නෙමෙයිද දන්නේ මාසයක් දෙකක් නිින්ද යන්නේ නැහැ රැට. පාන්දර 2-3 වෙනකම්. මේ ක්‍රමවේදේ පටන් ගත්තායින් පස්සේ සමන්ති අම්මා කියයි ඇඳට වැටුනේ හැටියෙම මට නිින්ද යනවා. උදේ වෙනකන් එයාට කරදරයක් නැහැ. මම නිදා ගන්නවා. නැත්තම් මම එහෙට දඟලනවා මෙහෙට දඟලනවා. සමන්ති අම්මට පොඩි අසනීප තියෙනවා. එතකොට මම දඟලනකොට එයාට නිින්ද යන්නේ නැහැ. දැන් ඒ කිසිම දෙයක් තේරුණාද? මේවා ප්‍රේමවන්තනේ අපි ජීවිතේ අපි අත්දකින්න ඕන. මමත් මේවා ඉගෙන ගත්තේ එක එකනගේ වචන දේවල් අහලා. ඉතින් ඒක නිසා ප්‍රේමවන්තේනි හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. හැබැයි ඒ විතරක් මදි. ඊට පස්සේ තව දෙයක් අපේ මනසට ගන්න ඕන. මේ කියන්නේ ඔක්කොම මතකද දන්නේ නැහැ ඔයගොල්ලොන්ට. 1 පේදුරු 5:8 බලන්න ඊළඟට කියන දේ. සිහිසන් නැතිව අවදිව ඉන්න. මොකද කියන්නේ? ඕකේ නියම තේරුම ඕක නෙමෙයි. මොකද්ද කියන්නේ? පිස්සු නටන්න එපා. දඟලන්න එපා. ප්‍රශ්නේ ඔබේ අතට අරගෙන විසඳන්න උත්සාහ කරන්න එපා. හේතුව ඕකේ ඇතුලේ කවුද ඉන්නේ? ප්‍රශ්නේ ඇතුලේ එකෙක් ඉන්නවා. කවුද? යක්ෂයා. අපි දඟලන්න ගත්තොත් ඕකේ ඇතුලේ ඉන්න යක්ෂයාව අපිට පේන්නේ නැති වෙලා යනවා. බලන්න ඒකයි කියන්නේ. සීසන් නැති අවදීන් බලන්න. ඔබගේ විරුද්ධකාරයා වන කියන්නේ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිල ගනිම්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. යක්ෂයා කාවද හොය ඇවිදින් මේක හොඳට තේරුම් ගන්න. වැටුණු කෙනෙක්ව. වැටුණටත් වඩා වැටුණ නිසා කනස්සලු වෙනවා නම්, හිත රිදිලා නම්, ජීවිතේ එපා වෙලා නම්, ඒ ඇතුළෙම ජීවත් වෙනවා නම්, සුවනුකම්පාවට යට වෙලා ජීවත් වෙනවා නම්, එහෙම හදවත් කවුද හොය ඇවිදින්නේ? සාතන් හොය ඇවිදිනවා. ඒකින්ද සුවනුකම්පාවට ඉඩ දෙන්න එපා. ඒකයි කියන්නේ තරහවට ඉඩ දෙන්න එපා. සිහිය නැති කරගන්න එපා. පස්සේ දොර වහන්න. තේරුණාද? ජීවිතේට සාතන්ට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. බලන්න ඒ ලස්සනට කියනවා. ඒ විතරක් නෙමෙයි බලන්න. ඒක නිසා දෙයක් කියනවා. තව දෙයක් ගොඩාක් වැදගත් මේවා. එපීස 4:26 කෝප වූවත් පව් නොකරන්න. තරහ ගියාට පව් කරන්න යන්න එපා. බලන්න. ඉර බහිනතුරු හිතේ කෝපය තබා නොගන්න. දැන් මොකද කියන්නේ? දැන් නෝනයි මහතේ ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්නයක් වුණේ හැටියෙම මොකද්ද කියන්නේ? ටක් ගාලා අපි මොකද කරන්න ඕන? මොකද පුතේ කරන්න ඕන? කතා කරලා විසඳ ගන්න ඕන. හරිෂෝ කතා කරලා විසඳ ගන්න ගියොත් එළි වෙනකම්ම මරා ගනි. ඇයි? දෙන්නම තද වෙලා ඉන්නේ. ඉස්සෙල්ලා කාලයකට පුතේ යන්න ඕන? දෙවියන් වහන්සේගේ මහත්යට පැත්තකට වෙලා ඉන්න කියන්නේ. එහෙම නැත්නම් නෝනට පැත්තකට වෙලා ඉන්න කියන්නේ. ඉස්සෙල්ලාම යන්න ඕන කාලඟටද? දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේගේ පාමුලට ගිහිල්ලා හදවත නිදහස් කර ගන්න. ඉස්සෙල්ලා තියෙනවනේ උන්වහන්සේ මං ගැන සලකන හේයින් මට හැම කරදරෙම උන්වහන්සේට බාර දෙන්න. මම දැන් විශ්වාස කරනවා. මගේ හදවතේ තියෙන බර මං උන්වහන්සේට කියලා මගේ ඇතුළ නිදහස් කර ගන්නවා. ඒතකොට අනිත් කෙනා ගැහුවත් ඉවසන්න පුළුවන් කමක්
තියෙනවා. දැක්කද? ඒකයි කියන්නේ. ඒක නිසා ප්‍රශ්න විසඳ ගන්න මිනිසුත් එක්ක දඟලන්න එපා. ඉස්සෙල්ලම කාලකට දැන්නේ ආයුධ වලින් සන්නද්ධ වෙන්න ඕන. දෙවියන් වහන්සේට ප්‍රශ්නේ කියලා හදවත නිදහස් කර ගන්න ඕන. ඉස්සෙල්ලම ගනුදෙනුව කාත් එක්කද විසඳ ගන්න ඕන? දෙවියන් වහන්සේත් එක්ක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. එතකොට එහෙම වුණාම අපි කාටද ඉඩ දෙන්නේ නැත්තේ? යක්ෂයාට බලන්න ඊළඟ වගන්තිය තියෙන්නේ ඒක තමයි. යක්ෂයාට ඉඩ නොදෙන්න කියන්නේ. එහෙම නැත්තම් මගේ ප්‍රශ්නේ මගේ ඇතුළෙම පැටව් ගහනවා. තේරුණාද? හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නේ හිතේ ඇතුලේ තියාගෙන ඉන්න එපා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? ඒක නිසා ඒක බලන්න මේ අධ්‍යාත්මික ගමන යන අය මේ රහස දන්නවා. ඒක තේරුම් ගන්න. ඒ හින්දා තමයි හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ පාමුලට යන්නේ. මිනිස්සු ළඟට යන්නේ ඉස්සෙල්ලා දෙවියෝ ළඟට යන්නේ ඒක නිසායි. අද කෙනෙක් මාත් එක්ක කතා කරා. කතා කරලා ඉඳගෙන කිව්වා බලන්න අරේ අතන වැරදක් කරලා එයාව ඒ වුණාට එතන වැඩේට අරගෙන බලන්න එයාට සල්ලි තියෙන හින්දාද නැත්නම් එයාට හැකියාවක් තියෙන හින්දාද? ඉතින් මට මෙයාට දෙන්න උත්තර ඇත්තෙම නැහැ. පස්සේ මං එයාට ඉඳගෙන කිව්වා දරුවෝ ඔයා මෙහෙම වරදක් කරා නේද? ඔයාට මේකට කට්ටිය විරුද්ධ වෙන්න තිබුණා නේද? හැබැයි විරුද්ධ ඔයාට කවුරුත් උරේ නැත්තේ ඇයි? එතකොට එයාට තේරුණා. අපි මිනිස්සුන්ට නෙමෙයි විරුද්ධ. කාටද අපි විරුද්ධ? සාතන්ට. සාතන් එක්ක කරන සටනේදී මිනිස්සුන්ට පහර ගහලා කවදාවත් දිනන්න හම්බු වෙන්නේ නෑ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ අතීතයේ අත්දැකීම් වලින් මම ඒවා ඉගෙනගෙන තියෙන්නේ. සමහරක්ලට කිව්වට අහන්නේ නැහැ නේ. වෙලාවම බලන්න ඕන. ඒක නිසා ප්‍රේමන්දිනේ බලන්න. ඒක නිසා මේ සුදු පවුලුතුමා කොරින්තිය සංගීත කියනවා මේක නිසා. බලන්න ලස්සන දෙයක්. 2 කොරින්ති 2:10. යම් කරුණක් නිසා කියන්නේ යමෙකුට ඔබ කමාවන්නහු නම් සුදු පාවුලුතුමා ඉඳගෙන කියන කොරින්තිය සංඝයට යම් කරුණක් නිසා ඔබ කෙනෙක්ට සමාව දෙනවා නම් මමද කමාවෙමි කියන්නේ. බලන්න ඒකට හේතුව කියනවා මම එසේ කමාවී ඇතනම් කමාවී ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ අබුමුවෙහි ඔබ උදෙසාය. දැන් කියනවා ඉඳගෙන ඔයා සමාව දුන්නා මම සමාව දුන්නේ ජේසු ඉදිරියේ ඔබ වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍ය නිසා. ඒක හොඳට තේරුම් ගන්න ප්‍රේමවන්තේනි. සමහරක් වෙලාවට ඒකයි මං කිව්වේ උන්වහන්සේගේ ආලෝකය අපේ බුද්ධියට තේරෙන්නේ නැහැ. වැටුණයි කියලා උන්වහන්සේව වැරදීමක් වුණා කියලා උන්වහන්සේව අතාරින්න එපා. බලන්න ඒක නිසා බලන්න 11 වෙනි වගන්ති කියනවා මා එසේ කළේ කියන්නේ අප සාතන්ගේ උපා දන්නා බැවින් ඔහුගෙන් පරාජය වීමට ඉඩ නොතබන පිණිසය. බලන්න කෙනෙක් එක්ක ආරවුලක් දිගින් දිගටම අරගෙන ගියොත් අපි සටන දිනන්න පුළුවන්. හැබැයි කාත් එක්කද අපි පරදින්නේ? දෙවියන් වහන්සේත් එක්ක. හොඳට තේරුම් ගන්න. ඒකයි හැමතිස්සෙම සංඝයක් කියන්නේ. ඒකයි ඔයගොල්ලන්ට යදුම් පවුලක් ඉන්නේ. ඒකයි හැමතිස්සෙම මග පෙන්වීමක් ජීවිතේ බෙදා ගන්න කියන්නේ. ජීවිතේ බෙදා ගන්න කියන්නේ නීතියක් නෙමෙයි. එතකොට අපිට අවදි වීමක් හම්බ වෙනවා. මං කාගේ උපායයටද අහු වෙලා ඉන්නේ. සමහරක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැ දෙන උපදෙස්. මග පෙන්වීම තේරෙන්නේ නැහැ. ඒක ඇතුලෙන් ගමන් කරනකොට තමයි කාලයක් යනකොට මම දන්නවා මගේ ජීවිතේ මේ අද වෙන දෙයක තේරුම මට සමහරක් වෙලාවට තේරෙන්නේ අවුරුදු 10ක් ගියාම. අතීතයේ අත්දැකීම් දිහා බැලුවම මට ඒක පේනවා. ඒක නිසා ඒ නිසා මට ලේසි මේ වෙලාවෙත් ජීවිතේට නොතේරෙන දෙයක් සිදු වෙද්දිත් උන්වහන්සේත් එක්ක සම්බන්ධකම තියාගෙන ගමන් කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒක නිසා ප්‍රේමන්තනි සමාව දීලා සාතන්ගේ දොරටුව වහන්න. ජේසුත් කරේ ඒක තමයි කුරුස ගහේදී. සමිදානන් වහන්සේ මොකද කරේ? සාතන්ගේ අන්තිම ජයග්‍රහණය තිබුණේ කාත් එක්කද? අර වැරදි වැඩේ කරන එවුන් එක්ක
දෙයියොත් කෝප වුණා කියලා පෙන්නන්නේ. එහෙම අපි කියනවනේ සමහරක් වෙලාවට දෙයියොත් කෝප වෙලා. අපි එහෙම කියනවනේ දෙයියෝ කෝප වෙනවද? මන් දන්නේ නැහැ. නමුත් ජේසු මොකද කරේ? ජේසු ඒ මිනිසුන්ටත් සමාව දුන්නා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා අද සමාව දෙන්න ලේසි විදියක් උගන්වනවා. මොකද්ද ලේසි විදිය? බලන්න රෝම 12:14. රෝම 12:14. ඔබට පීඩා කරන්නන්ට ආශිර්වාද කරන්න. සාප නොකර ආශිර්වාදම කරන්න. මෙන්න පටන් ගන්න තැන ආශිර්වාද කරනකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ඇතුළ සුව වෙන්න පටන් ගන්නවා. නිදහසක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට උන්වහන්සේ දෙනවා විසඳුමක්. මොකද්ද? නිර්මාණාත්මක විසඳුමක්. ඒ කියන්නේ මේ ලෝකේ තිබුණ නැති විසඳුමක් උන්වහන්සේ දීලා පුදුම ප්‍රාතිහාර්යයක් උන්වහන්සේ ඇතුලේ කරන්න පටන් ගන්නවා. මට මතකයි අපිට හිටියා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ස්වාමීලා දෙන්නෙක්. ඒගොල්ලෝ තමයි අපේ පල්ලියෙනුත් දැම්මේ හෝල් එකට. එක ස්වාමි කෙනෙක් එච්චර හැමතිස්සෙම කට්ටියත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තා. අන්තිමට ස්වාමී මාරු වෙලා ගියා. මාරු වෙලා යන වෙලාවේ හැබැයි මම නම් එයත් එක්ක ගනුදෙනු කරා හොඳට. මාරු වෙලා යන වෙලාවේ අන්තිම දේශනාවේදී එයා කිව්වා ඉඳගෙන ඕගොල්ලෝ මට බනින්නේ නැති. කමක් නැහැ. හැබැයි මං වෙනුවෙන් නමෝ මරියක් කියන්න කියලා. එතකොට මට හිතුණා අපි බැන්න තමයි. හැබැයි අපි ජේසු ඉදිරියේ යා වෙනුවෙන් පෙනී සිටියේ නෑ. බලන්න අපේ ජීවිතවල අපිට අඩුපාඩුවක් වරදක් වෙච්ච ඒගොල්ලන්ට අපි බයිනවා, ගහනවා, චරිතේ හොදනවා. අඩුම ගානේ යාඥාවක් කරනවා. නමෝ මරියක් කියනවා ඒ කෙනා වෙනුවෙන්. ඒ තරම්වත් ඇතුලේ නිදහසක් නෑ. බලන්න ඒක තමයි සුදු පාවුල්තුමා කියන්නේ. මොකද්ද කරන්නේ? හොඳම දේ තමයි ඔබට පීඩා කරන අයට ආශිර්වාද කරන්න. සාප කරන්න එපා. හැඳි ගෑවිලා යන්න කියන්න එපා. පවුල විනාශ වේ. ආශිර්වාද කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා. ඉතින් අන්තිමට ලලිත් තාත්තා ලස්සන අත්දැකීමක් කිව්වා. ඒක කියලා මම අවසන් කරන්නම්. ඒ තමයි ඉන්දියාවේ මේ අත්දැකීම බෙදාගත්ත මාබෝලිත් ඒ දුව ඇවිල්ලා ඉන්දියාවේ. ඒ අත්දැකීම තමයි ඔබට මතක ඇති. මං වගේ තාත්තා කෙනෙක් රිටායර් වෙලා අතීත ලැබුණු ෆන්ඩ් එකයි ඔක්කොම දාලා කරපු වැඩේ ගේ හදාගත්ත උඩ තට්ටුවත් එක්ක ජීවත් වෙන්න විදියක් නැහැ. යට තට්ටුව කුලියට දුන්නා. කුලියට දුන්නයින් පස්සේ කට්ටියක් ඇවිල්ලා ඉල්ලගත්තා. හිතන්නේ නැති ඇඩ්වාන්ස් එකකුත් දුන්නා. දෙනවයි බලාපොරොත්තුණු කුලියටත් වඩා ලොකු කුලියක් දුන්නා. දීලා ඉවර වෙලා මාසෙයි දෙකයි ගියේ දැක්කා මේ මිනිස්සු කුලිය දෙන්නේ නෑ. ඉල්ලන්න ගියාම බැනලා එලෝ ගන්නවා, පරුස වචන කියනවා. පස්සේ ගියා මේගොල්ලෝ උසාවිය මේ නීතිඥවරු හොයාගෙන ගියා, පොලිසිය වලට ගියා. දැනගන්න හම්බුණා කිසිම නීතිඥයෙක් මේගොල්ලන්ට විරුද්ධව මේගොල්ලන් වෙනුවෙන් නඩුවට පෙනී සිටින්නේ ඇයි? ඒ මිනිස්සු මහා එපා කරපු මිනිස්සු වගේ. පාතාලයේ අපායේ කට්ටියක් වෙන්න ඇති. ඉතින් මොකද කරේ? කරගන්න දෙයක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. කොච්චර අසරණ වෙනවද? කෙනෙක් අරන් ගියා මෙයාව ඥානකාන්ති මධ්‍යස්ථානෙට. අරගෙන ගියාම මොකද වුනේ? එදා ඒ වචනේදී කිව්වා ඉඳගෙන ඔබට පීඩා කරන අය වෙනුවෙන් අයට ආශිර්වාද කරන්න. මෙයාට හරි අමාරුයි. නමුත් මෙයා එක පාර දෙපාර තුන් පාර කරද්දි මෙයාගේ ඇතුලේ බර ඉස්සල්ලාම සෑහළු වුණා. ලොකු නිදහසක් දැනුණා. පස්සේ මෙයා රෑ වෙලා කාමරේට ගියා. කාමරේට ගියාම ගෙදරින් මිස් කෝල් ඇවිල්ලා 20ක් විතර. ගෙදරට කෝල් එකක් දීලා බැලුවම කිව්වා ඉඳගෙන තාත්තේ පුදුම දෙයක් වුණා. මෙහෙට මහා හිතන්න බැරි වැස්සක් කඩාගෙන වැස්සා. කොච්චර වැස්සද කිව්වොත් පාරවල් ඔක්කොම යට වුණා. පාරවල් ඔක්කොම යට වුණා විතරක් නෙමෙයි, අපේ පහළ තට්ටුවටත් වතුර දාලා පහළ තට්ටුව සම්පූර්ණයෙන්ම යට වුණා.
තාත්තා හුවා ඉතින් මොකද ප්‍රශ්නේ කියලා. මහා පුදුම දෙයක් වුණා. යට ඉන්න මිනිස්සු උඩට දුවගෙන ඇවිල්ලා දොරට ගහලා දොර කැඩුවේ නැති ටික විතරයි. දොර ඇරියම යතුරු ටික දාලා විසික් කරලා දාලා බඩුත් ඇදගෙනම යන්න ගියා. ප්‍රේමන්තේනි උන්වහන්සේ දෙන විසඳුම් මේ ලෝකයේ තියෙන විසඳුම් නෙමෙයි. ඒ විසඳුම් කොහෙන් දෙන්නේ? ස්වර්ගයෙන් ජේසු දුන්න එක විසඳුමක් කියන්න බලන්න. බය වෙන්න එපා කියන්න. ජේසුගේ කාලේ ජේසු දුන්න විසඳුමක්. ඇයි දෙයියනේ? ක්ලෝඩ් 4 තමයි ලැජ්ජ ඔයගොල්ලෝ කිව්වේ නැත්තම්. මතක නැද්ද? 5000කට කන්න දුන්නේ කොහෙන්ද? KFC එකෙන්ද? කොහෙන්ද? ස්වර්ගයෙන් නේද? ඇයි දෙයියනේ? බලන්න කොයි විසඳුම් තිබුණාද මේ ලෝකේ? නෑනේ. ඒකින අමතක කරන්න එපා. දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත. අදහන්නාටද සියල්ල කළ හැකි. එනම් ඉස්සල්ලාම උන්වහන්සේව අදහගන්න. උන්වහන්සේ මාව සලකනවා. කවුරු තනි කරත් මාව උන්වහන්සේ තනි කරන්නේ නැහැ. බලන්න කොච්චර පුංචි කාලයක්ද අපි ජීවත් වෙන්නේ. අද මම මගේ පුතෙක් එක්ක ගියා තැනකට. එතකොට එයාගේ පන්තියේ යාළුවෙක් ගෙදරට මම අහගෙන කියනවා පුතා බලන්නකෝ අපි ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 12ක් වෙනවානේ. ඒක තමයි කොච්චර ඉක්මනට ගියාද මොන්ටිසෝරියට ගියා නම් අද අපි 12 වෙනි පන්තියේ කිව්වා. එච්චර ඉක්මනට දවස් ගමන් කරනවා. හිතන්න බැරි විදියට. ඒ නිසා ප්‍රේමන්තනි මේ ටික කාලයයි. අපි උන්වහන්සේ මේ ටික කාලේ අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධව ජීවත් මේ ආත්මික ජීවිතය ඇතුලෙන් යන ගමන සුදු ආත්මයන්ව මෙහෙවන ගමනට අපිට නිරන්තරයෙන්ම බාධාවල් එනවා මාංශයෙන් ලෝකයෙන් සාතන්ගෙන් හැමදාම හිතන්න එපා මෙතන විශේෂ මිනිස්සු ඉන්නවයි කියලා. අපි ඔක්කොම දුබලයි. රෝමවරුන්ගේ ලිපිය කියනවා අපි හැමෝම පව් කරලා දේව මහිමෙන් හීන වෙලා ඉන්නේ කියලා. ඒක නිසා මෙතන ඉන්නව නමුත් විශේෂ මිනිස්සු ටිකක්. මොන මිනිස්සුද ඉන්නේ? හැමදාම උන්වහන්සේව පිපාසයෙන් හොයාගෙන යන දුර්වල මිනිස්සු ටිකක්. අන්නේ මිනිස්සු නිසා තමයි අද ලෝකෙ ගැලවිලා තියෙන්නේ. බලවත් මිනිස්සු හින්දා නෙමෙයි. ඒකයි යේසුගේ ලූක් 15 1 2 3 4 මොකද්ද කිව්වේ? මනස්ථාපනය වීමට උවමනා නැහැයි කියලා හිතන ධර්මිෂ්ඨයෝ 99 දෙනෙක්ට වඩා මනස්ථාපනය වෙන එක පෞකාරයෙක් ගැන මහා පාටියක් යනවා. කොහෙද යන්නේ? ස්වර්ග රාජ්‍යයේ. ඒකින්ද ප්‍රේමවන්තයින් හිතන්න එපා මම සුපර් කියලා නෑ. සුපර් කියන්නේ කවුද? දුර්වලකම පිළි අරගෙන බෑ තනියම ගමන් කරන්න බෑ ජේසුනි ඔබ වහන්සේ නැතුව මට බෑ කියලා හැමදාම අඬන මිනිස්සු නිසා තමයි දේව රාජ්‍ය මේ ලෝකෙ බිහි වෙන්නේ. ඒ මිනිස්සු ස්ථීර වෙන්න සාතන් ඒ මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. දන්නවා මෙයාව වටන්න බෑ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ සාතන්? වටේ ඉන්න අයව අල්ල ගන්න try කරනවා. ඒක තමයි උගේ වැඩේ. ඊට පස්සේ වටේ අයට තමයි ගහන්නේ. තේරුණාද? ඒකින්ද අවදි වෙලා ඉන්න හැමතිස්සෙම අපි යාඥා කරමු, අපි නමස්කාර කරමු ස්වාමිනේ ඒ බලය, ඒ ආදරය, ඒ සම්බන්ධකම අපේ ජීවිතයට දානය කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා අපි අපි සූදානම් වෙන්නේ නමස්කාර කරන්න. සමන්තියම කෙරේ. අපිට දෙමු උන්වහන්සේට. ප්‍රසාද ස්නාපනය කියන්නේ අර ජුවාම්තුමාගේ සුවිශේෂ පළවෙනි පරිච්ඡේදයේ තිබුණා වගේ උන්වහන්සේ වදහාගත්ත මොහොත අප දේව පවුලට සම්බන්ධ කරගත්ත මොහොත උන්වහන්සේ කියනවා බැටළුව 100ක් හිටිය මිනිස්සෙක් එකෙක් නැති වුණොත් 99 දෙනාවම දාලා නැති වුණ එකව හොයාගෙන යනවා.
ඒ තමයි ඔබේ තාත්තා. ඔබ අද නැති වෙලාද? ඔබට අඩුපාඩුකම් ගොඩක්ද? මේක තමයි පුදුම දේ. අපි වෙන ආගම්වල වගේ අපි සර්ව සම්පූර්ණ වෙන්න ගමනක් නෙවෙයි අපි ගමන් කරන්නේ. දුබලකම ඇතුලේ වැටි වැටි උන්වහන්සේගේ අත අල්ලගෙන ගමන් කරන ගමනක් අපි ගමන් කරන්නේ. ඒ ඇතුලේ උන්වහන්සේ අපිත් එක්ක ජීවත් වෙනවා. අපිට අවශ්‍ය සාමය ප්‍රීතිය දෙනවා. ඒක නිසා අපි අදහා ගනිමු. මේ රාත්‍රියේ කවුරු ඔබ තනි කරත් උන්වහන්සේ ඔබ තනි කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේ කවදාවත් කොරින්තියන්ගේ ලිපියේ තියෙනවා. කවුරු ඔබ දෙවියන්ව රැවටුවත් උන්වහන්සේ අරගෙන ගිහිල්ලා තියෙන නිසා ඔබේ දෑත ඔසවලා කටහඬ විවෘත කරලා උන්වහන්සේට ස්තුතියි කියන්න, නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න. ස්තුතියි ස්වාමී, ජීවමානය මාගේ නමස්කාර වේවා. හාලෙලූයා හාලෙලූයා. ඒරියාලාරියාලාර මරියාලේරාලාර මෂ්ෂබානේ ගෝරියාලේරාලාර. ස්තුතියි ස්වාමී, ජීවමානය වහන්සේ ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ස්තුතියි ස්වාමී, ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා. අපි ගීතිකාව ජීවිතේ කරගනිමු, යාඥාව කරගනිමු. ඒ ඇතුලේ අපි ජීවත් වෙමු. මොහොතක් අපි උන්වහන්සේට නමස්කාර කරමු, ප්‍රශංසා කරමු, ස්තුතියි කියමු. නිදහසින් මම මාව අත්හරින්නට යනවා මාගේ ආදර ප්‍රේමවන්තියනි. නිදහසින් මම මාව මගේ මානසික ස්වභාවය අද මේ රාත්‍රියේ මේ නමස්කාරය ඇතුලේ අපි ප්‍රතික්ෂේප කරන්නට යනවා. මාංශයට වහල් වෙලා තිබුණු ලෝකෙට ඇදිලා ගිය ආසාව හඹාගෙන ගිය මගේම මතයට ඉඩ දුන්නු මම මාව අද මම ප්‍රතික්ෂේප කරන්නට යනවා. මහා ආලේපිත මොහොතක් කියලා මට දැනෙනවා මාගේ ප්‍රේමන්තියනි. ආත්මය අවදි වෙන මාංශය මරණ දෙවියන් වහන්සේ මං තුල ගිනි ගන්න අත්දැකීමකට ඔබව මාව ඔසවන රාත්‍රියක්. ඒ නිසා අපි තව තවත් ඉඩ දෙමු. ඇතුළෙන්ම ඉඩ දෙමු. ගිය දෝදු රස් වෙන්න. ආසයි මටත් ඉන්න. ආයෙත් සිතින් ලං වෙලා. ස්වාමීන් වහන්සේ නැවත අවස්ථාවක් දෙනවා. තවත් අවස්ථාවක් දෙනවා. උන්වහන්සේ මීකා පොතේ කිව්වා පුතේ උඹ මගේ වෙතට එනම නම් උඹ
ඔබේ හදවත මට දෙනවනම් මම උඹේ පාපය ගැඹුරු මුහුදේ පතුලේ හෙලලා දමනවා කියලා. මගේ ප්‍රේමන්තිනි මෙන්න මගේ දෙවියන් වහන්සේ, මෙන්න ඔබයි මගේ දෙවියන් වහන්සේ, මෙන්න ඔබයි මම අල්ලන් ඉන්න ඒ අත් දෙක, ඔබව මාව ස්පර්ශ කරන අත් දෙක, ඔබේ මගේ පාපයෙන්, ඔබේ මගේ ආත්මාර්ථයෙන්, ඔබේ මගේ මුරණ්ඩු ගති වලින් ඔබව මාව නිදහස් කරන්නේ මහා බලවත් හස්තය අද ඔබ මත දිගු වෙලා, මා මත දිගු වෙලා අපි ඒ නිසා ඊට දෙමු සමිදානන් වහන්සේට නැවත වාරයක් මේ ගීතිකාවත් එක්ක මුළු ඇතුළෙන්ම මාංශය මරණ සුද්ධ වූ ගින්න අද ඔබව මාව මේ රාත්‍රිය ආලේප කරන්නට යනවා. මාංශය කුඩු කරන සුද්ධ වූ ආත්මයේ ගින්න, ඒ මහා මාංශයේ ගින්න බිඳින්නට යනවා මගේ ප්‍රේමන්තිනි. මට මාව එපා කියලා අපි කියමු. මම මාව ප්‍රතික්ෂේප කරන්නට යනවා. මම හරි කියලා හිතමු මතය බිඳින්නට යනවා. අද ආත්මයන් වහන්සේ වැగిරෙන්නට යනවා. ආලේපණයෙන් ඔබ මාව කුඩු කරන්නට යනවා. අපි ඊට දෙමු සමිදානන් වහන්සේට. සුද්ධයි උන්වහන්සේ, සුද්ධයි උන්වහන්සේගේ ගින්න, සුද්ධයි උන්වහන්සේ බලවත් ඔබේ මගේ බැරිකම බිඳින්නට, උන්වහන්සේ බලවත් වෙලා ඔබේ මගේ මාංශය බිඳින්නට, උන්වහන්සේ ජීවමානව ප්‍රකාශ වෙලා ඔබේ මගේ මේ මරුණු ශරීරය බුදවන්නට, ගලවන්නට, නිදහස් කරන්නට උන්වහන්සේ ඇවිල්ලා. අපි ස්වාමීන් වහන්සේට දෑතම ඔසවලා අයිති වෙන ඔබට නිදහසක් තියෙනවා නම්, ඔබට වැටෙන්න ඕන නම් බිම, ඔබට නිදහස් වෙන්න ඕන නම් දණින් වැටිලා නමස්කාර කරලා මාංශයට ඔබ හිර වෙලා නම්, ඔබ අසරණ වෙලා හිටියන අර ප්‍රශංසා විදර පුතා කිව්වා අපි ඇතුලේ හිර වෙලා හිටියා තමයි. අපි හිර වුණේ අපේ මාංශයටයි, අපි හිර වුණේ ලෝකයේ සිතුවිලි වලටයි, ලෝකයේ ආසාවන්ටයි. ස්වාමිනී මෙන්න අද දවසේ ඔබ වහන්සේ අපිව කැඳෙව්වා කියලා පුතා කිව්වා. අපේ නිසා ස්වාමීන් වහන්සේ නිදහසේ ඉඩ දෙමු. ස්තුතියි ස්වාමිනී. හදවත ඔසවලම කියන්න ස්වාමිනී අනේ මං වගේ කාලකන්ණියෙක්, පාවුලුතුමා කිව්වා වගේ ස්වාමිනී අනේ මං වගේ කාලකන්ණියෙක්, මම ඔබ වහන්සේව දැක්කේ නෑ, මම ඔබ වහන්සේව දකින්න මට බැරි වුණා, මම මාවමයි දැක්කේ, මගේ ගතියමයි දැක්කේ, මගේ ස්වභාවයටමයි මම යට වුණේ. ස්වාමිනී මෙන්න මට එපා මාව. ස්තුතියි, ප්‍රශංසා වේවා. ස්තුතියි ස්වාමිනී, මහිමය වේවා. හalleluya, හalleluya, හalleluya. ඉඩ දෙමු, ඇතුළෙන් ඉඩ දෙමු, පිපාසිතව ඉඩ දෙමු. ඔබේ අත අල්ලන්න උන්වහන්සේට. අල්ලන් හිටපු දේ අතාරින්න. මගේ ආදර ප්‍රේමන්තියනි, අද අපි මේ පවුලක්, අද මෙතන අපි පවුලක්. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව පුතා ඉන්නවා, අක්කා අයියා නංගි මල්ලි ඉන්නවා. වැඩි ඕනේ අපි මේ පැය 24 ඇතුලේ දැන් ජීවත් වෙමු. පැය 24ට අවදි වෙමු. පැය 24 බැරි වෙච්ච තැන ස්වාමින් වහන්සේට අත්හරිමු. ඊයේ අමතක වෙලා ඇති. නමුත් අද පැය 24 යන්න පවුල ඇතුළට.
අද මම බිරිඳක් හැටියට අද මම ස්වාමි පුරුෂයෙක් හැටියට මගේ බිරිඳට මගේ සැමියට මගේ කටේ වචනේ මං කී පාරක් ඇයව මරලා දැම්මද? ඔහුව මරලා දැම්මද? හදවතින් කොතෙක් මං ප්‍රතික්ෂේප කරාද? මම මගේ ආදර අම්මව මම මගේ ආදර තාත්තව මාව මේ ලෝකෙට ජනිත කරපු මගේ අම්මව තාත්තට මම කුයි වාරයක් අද දවසේ හදවතින් කැහැගැව්වද? ඔයාලා නිසා තමයි මගේ ජීවිතේ විනාශ වුනේ කියලා නැද්ද මගේ ආදර දුවේ පුතේ? මට ඉල්ලනවා මට ඔයාලා මේ දේ දෙන්නේ නැහැ. මම හොයා ගන්නවා කියලා එළියට බහැපු තැන් නැද්ද මගේ ආදර දුවේ පුතේ? ආසාවන් පස්සේ ගිය ජීවිත. අම්මා තාත්තා හැටියට දරුවන්ගේ ඒ මොහොත තේරුම් ගන්නට බැරුව දරුවෝ අසරණ කරලා දරුවෝ හිර කරලා බිත්තියක් ඇතුළට අද අම්මා තාත්තා හිතලා ඇති මම අද මේ දරුවව මට්ටු කරා ඔකට ඔහොම වෙලා මදි කියලා කියපු වාර නැද්ද මගේ ප්‍රේමන්තියනේ? දරුවව ප්‍රතික්ෂේප වෙච්ච වාර නැද්ද? මෙන්න අපේ මනුෂ්‍ය ස්වභාවය. මේ තමයි මාංශය. යක්ෂයා කියනවා නෑ උඹ හරි දීපම් මට්ටු කරපන් කියලා යක්ෂයා අපිව පෙළඹවනවා. අපි ලෝකේ සිතුවිල්ලට ඇදිලා යනවා. අපේ ආත්මය අන්ධ වෙනවා. අපි මානසික ශරීරයක් වෙලා මැරිලා යනවා මාගේ ප්‍රේමන්තියනි. හිස්ම හිස් ගොඩක් විතරයි. පිබුදුණු තැනක් නෑ. දැකපු සතුටක් නෑ. ලැබපු තෘප්තියක් නෑ ජීවිතයේ අසහනය, කලකිරීම, වේදනාව. මට දරුවා පෙන්වන්නත් බෑ. මට අම්මා තාත්තා පෙන්වන්නත් බෑ. මට ස්වාම පුරුෂයා බිරිඳ පෙන්වන්නත් බෑ. මේ තමයි අපේ ඇත්ත. දැන් අපි තව තැනකට ගමන් කරනවා මගේ ප්‍රේමන්තිනි මේ නමස්කාරය ඇතුලේ. අපි බලමු කුරුසිය මත එදිලා ඉන්න සම්විධානන් වහන්සේ. උන්වහන්සේ කුරුසිය මත සම්පූර්ණ කරා වූ ගැලවීමේ යාගය අද අපි අදහන්නට යනවා. උන්වහන්සේ හෙළු රුධිරය මත මට නැවත ජීවයක් ලැබුණා කියලා මං අද අයිති කරගන්නට යනවා. උන්වහන්සේ මගේ මානසික ශරීරය වෙනුවෙන් මගේ මානසික පාපය වෙනුවෙන් මම සතුටුයි කියලා අල්ලගත්ත වහල් ජීවිතය අද උන්වහන්සේ කුරුසිය මත එන ගහලා මං වෙනුවෙන් වන්දියක් ගෙවලා ඉවරයි කියලා අදහමු මගේ ප්‍රේමන්තියනි. අදහන්නාට ජීවනය ඇත. අදහන්නා ගලවනු ලබන්නේය. මගේ ප්‍රේමන්තියනි උන්වහන්සේ කිව්වා ඔබ මරණය සහ විපතද ජීවනය සහ සැපතද ඔබට තෝරගන්නට පුළුවන් කියලා. ඒ නිසා මේ නමස්කාරය ඇතුලේ ඔබට මට නිදහසක් තියෙනවා. මානසික ශරීරය අත්හරිනවද? සංවිධානන් වහන්සේ දුන්නු ජීවනයේ උල්පතට මම ගමන් කරනවද? ඒ දිය උල්පතෙන් මම නානවද? අපි අද සංවිධානන් වහන්සේට ඒ නිසා අපි අයිති වෙමු. ඒ ලේ වලින් අපිව නහවන්න කියමු. අපිව සුද්ධ පවිත්‍ර කරලා මගේ ස්වාමිනී අද මේ මොහොතේ මම මෙතනට පය තබන තුරු මං තුළ තිබුණු මානසික සෑම ස්වභාවයක්ම මගෙන් ඉවත් කරන්න මට එපා ස්වාමිනී. මේ ඔබ වහන්සේගේ ජීවනයේ උල්පතෙන් නැහැවිලා මටත් ආශිර්වාදයක් වෙලා මගේ පවුලටත් ආශිර්වාදයක් වෙලා මගේ සංඝයාටත් ආශිර්වාදයක් වෙන්නට රටටත් ආශිර්වාදයක් වෙන්නට අපි හැම කෙනෙකුම ආලේප කරන්න කියලා නැවත වාරයක් මේ නමස්කාරය අපි සම්විධාන වහන්සේට ඉඩ දෙමු. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. වහන්සේට ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. ආත්මයන් තුළ ගායනා කරමු.
ස්තුතියි ස්වාමිනී ජීවමානයි වහන්සේ. නමස්කාර වේවා. හලෙලූයා 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 හලෙලූයා. ස්තුතියි ස්වාමිනී. ස්වාමීන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ව. එයා හිතනවා අයියෝ මට විශ්වාසයක් නෑනේ. මට තියෙන මේ පොඩි විශ්වාසයෙන් මොනවා කරන්නද? ස්වාමීන් වහන්සේ කියනවා මතක් කරලා දෙනවා. අබ ඇටේ උපමාව. ඇටේ පුංචි. ඒ පොළොව යටට යට කරාම ඒක විශාල ගහක් වෙනවා. ඒ වගේ මගේ දුවේ මගේ පුතේ ඔබේ ඇතුලේ ඔය තියෙන පොඩි කියන විශ්වාසය. ඔය විශ්වාසයෙන් මා දෙස බලන්න මම ඔබේ අනාගතය ඔබ හිතනවටත් වඩා ලස්සන සාමය ප්‍රේමය පිරිච්ච තැනකට අරගෙන යන්න පොරොන්දු වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තමුන්ගේ තියෙන තුවාලයක් ඒක සුව වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ගොඩක් වෙලාවට ඒක ආයි මතුවෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ හදවත දිහා බලන්න. ඔබ ගොඩක් වෙලාවට අසුභවාදී විදියට කතා කරන්නේ. ඔබ සමාව දුන්නට ඒ සමාව දුන්න දේ නැවත නැවතත් ආවර්ජනය කරනවා. ඔබේ ඇතුලේ ඒ නිසා නිතරම පෑරෙන ඇතුළාන්තයක් තියෙනවා. අද මේ රාත්‍රියේ මාව අදහගන්න. ඔබේ කරදරය මගේ පාමුල තියන්න. මං ඔබේ තුවාලෙට ඉස්සල්ලා ඔබේ හදවත සුව කරලා ඔබව නිදහස් කරන්න පොරොන්දු වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්වාමින් වහන්සේ මේ සංඝයට සම්බන්ධ පවුලක තරුණ පුතෙකුට කතා කරනවා. ගොඩාක් ලෝකෙට අහු වෙලා
සමහරක් වෙලාවට මතු පිටින් නොපෙනුවත් ඇතුලෙන් තමුන් දෙවියන්ගෙන් ඈත් වුණා කියලා ඒ පරිසරයට අහු වෙලා විනාශ වෙන්නට ගිය දරුවෙක් අද සම්විධානන් වහන්සේ ප්‍රකාශ කරනවා පුතේ ඔබේ ඇතුළ මේ දැන් වෙනකොට ඔබ නිදහස් වෙලා ඉවරයි ඔබ පවිත්‍ර වෙලා ඉවරයි ඔබට මං අලුත් ජීවිතයක් දුන්නා ඔබ ඒක ඒ අලුත් ඇඳුම අද පැලඳගත්තා ඒ නිසා මාව අදහන්න මාව විශ්වාස කරන්න මං අද පුතේ ඔයා විතරක් නෙවෙයි ඔයා තුලින් ඔයාගේ පවුලත් මං ආශිර්වාද කරන්න බලාගෙන ඉන්නවා කියලා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වගේම වම් පාදයේ දන හිසේ තද වේදනාවක් තියෙන විටින් විට හිතනවා ඒ වේදනාවත් එක්ක මේක මට මේ ආතරයිටිස් අමාරුවද කියලා. මේ වේදනාවත් එක්ක ඉන්න කෙනෙකුට සම්බුදුරන් වහන්සේ කියනවා ඔබේ හදවතේ ඇත්තම ඇත්ත මගේ පාමුල තියන්න මම ඔබව සුවපත් කරනවා විතරක් නෙවෙයි ඔබේ රෝගෙනුත් ඔබව සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපි නැගිටිමු නේද? Hallelujah, hallelujah, hallelujah ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුතියි. ප්‍රශංසා වේවා ස්වාමීනි. Hallelujah, hallelujah ස්වාමී. ඔබ වහන්සේට ස්තුතියි තාත්තේ. ලස්සන රාත්‍රියක්. ඔබ වහන්සේට ස්තුති කරනවා තාත්තේ. ප්‍රශංසා කරනවා තාත්තේ. Hallelujah, hallelujah. අන්ද ස්වර මටදුම් දහසක් සවන් සනසලා තනුගීතනම් වන්න අන්ද ස්වර මටදුම් දහසක් සවන් සනසලා දිනවාද පෙරසේම කරුණා දයාසෝ පිරවාප වලලාදමා හලෙලුයා දිනවාද පෙරසේම කරුණා දයාසෝ පිරවාප වලලාදමා ආයෙත් සිතින් ආදර ප්‍රේමන්තේනි සැබෑ ලස්සන රාත්‍රියක් හදවතට දැනෙන හදවත වෙනස් කරන ප්‍රශංසාව නමස්කාරය සහ දේව වචනය තුලින් ස්වාමීන් වහන්සේ දවසේ ලස්සන කළා අපිට මාස දෙකමාරක් විතර මේ විදිහට එකතු වෙන්න බැරුව හිටියා අපි කුඩා කණ්ඩායම් හැටියට එකතු වුණත් අපිට මේ වගේ එකතු වෙන්න බැරුව ගියා. ඊයේ හවස සමන්ති අම්මා කතා කළා 4ට විතර. ඒ කතා කරපුවාම ඇව්වේ අම්මගේ ලෙඩ තොරතුරු වහන්න. පස්සේ මම කිව්වා අම්මේ ශ්‍රීමත් තාත්තට කියන්න පුළුවන් නම් හෙට එන්න කියලා. ඒතර ශ්‍රීමත් තාත්තා ළඟ එක පයින් පිළිගත්තා. ඇත්තටම
හරිම පුදුමයි දෙවියන් වහන්සේගේ ආදරය. දේව ආදරය ආරම්භයේදී අම්මා බෙදාගත්තා. මෝසස කොහොමද දෙවියන් වහන්සේ තෝරගත්තේ ජනතාව එළියට ගන්න? ඒ ජනතාව එළියට ගන්න ඊට ඉස්සෙල්ලා කොහොමද ජෝසප් තෝරගත්තේ? වහල්කමේ ඉඳලා. වහල්කමෙන් පාරාවගේ රජගෙදරට ගිහ ඒ ජෝසප් තම ජනතාව බේරගත්තා. අදර ප්‍රේමන්තේනේ ගිය දෝ දුරස් වෙන්න ආසයි මටත් ඉන්න ආයෙත් සිතින් ලං වෙලා. ප්‍රේමන්තේනේ අපි ඈත් වෙන්න දෙවියන් වහන්සේගෙන් පසුගිය කාලවල අපි ලෝකයට සද්දයට අහුම්කම් දෙන්න ඇති. දෙද්දී මාංශයට යට වෙලා පාපයට යට වෙලා සාතන්ට අහු වෙන්න ඇති. ඒත් අද දවසේ ඒ තාත්තගේ වචනය තුලින් අපේ හදවත් පෙරළුවා. අපේ හදවත් පෙරළුවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ තාත්තව අම්මව අප අතරට වෙලා අපේ ජීවිතවලට කතා කරපු නිසා අපි දෑත් ඔසවලා මහත් අත්පුලසන් නාදයක් දෙවියන් වහන්සේට දෙමු. ප්‍රශංසා වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඒ අම්මයි තාත්තයි අනාවරණය කර කාට හරි තියෙනවද සාක්ෂියක් බෙදා ගන්න සුළු මොහොතක් ස්වාමින් වහන්සේගේ මහිමය සඳහා? එහෙම තියෙනවා නම් අපි ආර්දනා කරනවා පොඩි වෙලාවක් දෙන්නට අම්මෙකුට හරි තාත්තෙකුට හරි දෙවෙකුට හරි පුතෙකුට හරි ස්වාමින් වහන්සේගේ මහිමය සඳහා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි අවසාන යාඥාවට දෑත ඔසවලා කියමු. ස්වර්ගයේ වැඩ සිටින ආදර පියාණෙනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලදිට වේවා. අපගේ දෙන භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි වලට අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි වලට කමා කළ මැනව. පාප අවස්ථාවට අසුවීමට අපිට නොදී අයහපතන මුදාත මැනව. මේක තමයි තාත්තගේ දේශනාව. අපි කියමු. පිතා පුත්‍ර ස්ප්‍රී සාන්තනම් ත්‍රිත්වක දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආමෙන්. ජේසු නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රීන් අතර නාසයදී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දාවම්ය. සාන්ත මරියනි දේවමෑණියනි පාපී අබුදේසා දනුත් අපේ මරණ වේලෙත් යාක්ෂා කළ මෙනව. ආමෙන්. සාන්ත කුරුසිය අඩයාලෙමින් අපේ සතුරුන්ගෙන් අපගලා දේවා. අපගේ දේ ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගෙත් නාමෙන්. ආමෙන්. ජේසු පිහිටයි ඔබ සැමට.